නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සා. මාගේ ගුරු දේවෝත්තම අප කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ලොකු ස්වාමීන් වහන්සේ කොතැනක වැඩ සිටියත් සිහි කරමින් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය නිදුක් නිරෝගී වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ ධර්ම දේශනාව පළමු වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා වනිතා ඒකකයේ විසින් වාර්ෂිකව ක්‍රියාකාරකම් සැලැස්මට අනුව සිදු කරන උතුම් ධර්ම දේශනාව. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද්ධ හමුදාපතිතුමන් ඇතුළු සියලු නිලයන් වල සේවය කරන පින්වතුන් මේ සඳහා ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බලකායේ බලකාධිපතිතුමන් ඇතුළු සියලු නිලයන් වල සේවය කරන සියලු පින්වතුන් සහභාගී වෙනවා. මේ සඳහා අනුග්‍රහ කරනවා. ඒ වගේම පළමු වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අනදින නිලධාරිතුමන් ඇතුළු සියලු නිලයන් වල සේවය කරන පින්වතුන් සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ දේශනාව අද මේ කරන ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය මගින් විකාශය කරන්නට ඒ මූල්‍යමය අනුග්‍රහය දක්වන්නේ ඉතාලියේ පදිංචි දැනට පිළිකා රෝගී තත්වයෙන් පසුවන කමලා කොමන්ගොඩ මහත්මිය ඇතුළු සෝමලතා ලියනගේ ඒ වගේම චූලා කාන්තිද අල්විස් මහත්මිය, ඉරේසා නිරංජරා පුංචි හේවා, ඒ වගේම ඉන්ද්‍රාණී ජයවර්ධන, එච්.ඒ. රේණුකා පියදර්ශනී, දුෂානි එල්ලාවල, ශ්‍රියානි මානවඩුගේ සහ සුජිත් කන්නංගර යන මහත්ම මහත්මීන් එකතු පහදු වෙලා මේ දේශනාව රූපවාහිනියේ විකාශනය කරන්න අද පටිගත කරන්න අනුග්‍රහය දක්වනවා. මේ දේශනාව අද දහම් වැඩසටහනේ අරමුණ සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටටත් ඒ වගේම සියලු වැසියන්ටත් ඒ වගේම යුද්ධයේදී මියගිය සහ අතුරුදහන් වූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නටත් යුද්ධයේදී තුවාල ලබා ආබාධිත වූ සියලු රණවිරුවන්ට සෙත් පැතීම පිණිසත් තමයි පින්වත්නි අද මේ ධර්ම දේශනාව මූලික කරගෙන තියෙන්නේ. පින්වත්නි, අද ධර්ම දේශනාව හොඳට කන් යොමු කරගෙන අහගෙන හිටියොත් එහෙම ඔබ ලංකාවේ ඉපදිලා මේ ලංකාවේ කවදා හරි මනුස්ස පරම්පරාවක් ඇති වුණානේ. ඒ මනුස්ස පරම්පරාව ඇති වුණේ සිංහල ජාතියෙන්නේ. ආන්නේ සිංහල ජාතියේ ලේ තියෙනවා නම් ඇඟේ අංශුවක් හරි ඒක තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. අද දේශනාවෙන් තමන්ටම තමන් ගැන හොයාගන්න පුළුවන්. මම ලංකාවට අයිති මිනිස්සෙක්ද? මම සිංහල ජාතියට මේ අයිති මිනිස්සෙක්ද කියලා හොයාගන්න පුළුවන් මේ ධර්ම දේශනාව අවසානයේ. තමන්ටම තේරෙනවා.
ඒක හොයාගන්නේ තමන්ගේම ලේ වලින්. ඒ කියන්නේ මේ දේශනාවේ කියන කරුණු අහගෙන යනකොට තමන්ම දැනෙනවා මේ දැන් ලේ වැඩ කරනවා කියලා. පින්වත්නි, ඕනම જાතියක් හැඩගැහෙන්න ඒ જાතියකට ගුරු හරුකම් ලැබෙන්න ඕන. දැන් මෙතන යුද හමුදාවේ සිටින දරුවන් සිටිනවා. ඒ වගේම ප්‍රධාන නිලධාරීන්ගේ පවුල්වල පින්වතුන් සහභාගී වෙලා තියෙනවා. එතකොට ඔබගේ නිලවලට ඉහළින් නිලතල තියෙන්නේ එතනින් පහළ පිරිසට ගුරුහරුකම් ලැබීම පිණිස. ඔවුන් හැසිරවීම පිණිස. ඉහළ කෙනා වැරදි තීරණයක් ගත්තොත් ඒක පහළටම යනවා. ගොඩාක් පීඩිත වෙන්නේ පහළම කෙනා. ඒ වගේ තමයි පසුගිය දවස්වල දැන් ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් එක්ක ඇතිවෙච්ච මතවාද, ඒ ආගමේ ප්‍රධානියාට ඇතිවෙච්ච දෝෂේ, ඒකෙන් අවසානයේදී ඒ ආගමක් ගැන ඉගෙනගෙනවත් නැති මිනිස්සු විපාක විඳිනවා. එකෙකුට වැරදුනාට පස්සේ. ඔබ දන්නවා මේ හිට්ලර් ගැන දන්නවා. දැන් මේ පින්වතුන් කල්පනා කරයි හාමුදුරුවෝ බණනේ කියන්නේ හැදුවේ අපි වැඩැම්මේ මොනවද දන්නේ නැහැ දැන් මේ පටන් ගන්න හදන්නේ කියලා. පින්වත්නි, ධර්මයේ උනත් අහන්න පරිසරයක් තියෙන්න ඕන. ධර්මයේ උනත් අහන්න පරිසරයක් තියෙන්න ඕන. සුදුසුකම් තියෙන්න ඕන. එතකොට මේ සුදුසුකම් මොනවද කියලා මේ කියන කතාවත් එක්ක තේරෙනවා. එතකොට හිට්ලර් කරපු මනුෂ්‍ය ඝාතන සමහර එක වදකාගාරයේ ලක්ෂ 10-15 මරලා. ඇයි හිට්ලර්ට එයා ඉගෙනගත්ත දහමෙන් එයා ඉගෙනගෙන තිබ්බ මූල ධර්මයක් තමයි යුදෙව්වන් ලෝකෙන් චුත වෙන්න ඕන, අනිත් ಜಾති විතරක් බබලෙන්න ඕන කියලා. එතකොට යුදෙව්වන් අතුගා දාන්න තමයි ඒක කළේ. ඒ අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් ගෙනල්ලා ගෑස් කාමර වලට දාලා, ඔබ අහලා ඇති විස්තර. ගෑස් කාමර වලට දාලා මරලා දැම්මේ. සමහර වෙලාවට මේ වගේ එක පොලිමට මිනිස්සු දහස් ගාණක් තියලා එක ස්විච් එකෙන් උඩ ඉඳලා වැටෙන්න කීයෙන් කැපිලා යනවා දෙපැත්තට. මිනිස්සු දහස් ගාණක්. ඔය ඔක්කොම මුලින් වැරදුන වැරදිල්ල. අපිටත් දහමක් තිබ්බා. ඒ තමයි ඉස්ලාම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ 3 වතාවක් ලංකාවට වැඩම කළානේ. ඉස්ලාම මයංගනීට වැඩලා යක්ෂයින් দমনය කළා. කරලා ගිරි දිවයින්ට යවුවා. පින්වතුනි, මේ ඉතිහාසයේ තොරතුරුත් එක්ක බලනකොට බුදුවරුන්ගේ ශාසනවල තමයි ලංකාව මනුස්සාවාස වෙන්නේ. ඕන තරම් විස්තර තියෙනවා. එතනින් පස්සේ යක්ෂයන්ගේ භූමියක් මේක. එතකොට මිනිස්සු නැති කාලේ මිනිසුන්ගේ වෙස් අරගෙන යකුන් යක්ෂණියන් වෙරළ තීරයේ සක්මන් කර කර ඉන්නවා කියනවා. මේ මිනිස්සු එනකල් නැව් වලින්. එතකොට සුන්දර දූපතක් කියලා මිනිස්සු ගොඩ බහැපු ගමම්ම කනවා. උපක්‍රමයක්. ඒකනේ විජේ කුමාරයටත් උනේ. ඇයි කෙල්ලෙක් ඉන්නවා, ලස්සන කෙල්ලෙක්, රෙදි මහා ඉන්නවා, බලු පැටියෙකුත් එතනින් යනවා. ඒ කුවේණියගේ 16ක් නෙවෙස් මාරු කරගෙන බල්ලෙක් විදිහට හිටියේ. ඒතර බල්ලෙක් ඉන්නකොට ගමක් කියන සංඥාව එනවා. කෙල්ලෙක් ඉන්නකොට මිනිස්සු කියන සංඥාව එනවා. රෙදි ගොතනවා, මේ කපු කටිනවා වගේ වෙනකොට මනුස්සා වාසයක් කියන සංඥාව එනවා. ওই විදිහට තමයි අතීතේ ඉඳලා ලංකාව මිනිසුන්ට ගොදුරුනේ යක්ෂයන්ට. එතකොට
කිසිසේත් দমনය කරන්න බැරි යක්ෂ පිරිසක් ඉන්නවා. ආන්නේ යක්ෂ පිරිස තමයි බුදුරජාන් වහන්සේ පළවෙනි වතාවට ලංකාවට වැඩම කරලා ගිරිදිවයිනට පළවා හැරියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ලංකාව වටා ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කළා මහා පිරිත කියලා පිරිතකින් ආරක්ෂා කළා. ඒක කොච්චර බලවත්ද කියනවා නම් ඒ බුදු කෙනෙක් ලංකාව වටේ ගිහිල්ලා කරපු ආරක්ෂාව මේ පින්වතුන් ඉන්දියාව ගැන දන්නවා නම් ওই රාම රාවණා කතාවත් එක්ක ඉන්දියාවේ ඒක පැතිරිලා ඉන්දියාවේ පූජාවක් තියෙනවා දසහැරා කියලා. දවස් 9ක් වෘත රකින්නවා. දවස් 9ක් මන්ත්‍ර පූජාවල් කරනවා. බිලි පූජාවල් කරලා 10 වෙනි දවසේ ලංකාවයි රාවණයි හදලා පූජාවේ ගෙනියලා ලංකාවත් රාවණත් මේ විනාශ වේවා ලංකාව විනාශ වේවා කියලා ලොකු පූජාවක් කරනවා කෝටි ගාණක්. පින්වත්නි අපි දැකලා තියෙනවා ලෙඩ වුණාට පස්සේ ඉස්පිරිතාලේ ලෙඩා ඉද්දින් ලෙඩාගේ පරාණේ කියලා පොල් ගෙඩියක් අතට අරගෙන මේ ලෙලි ගහපු නැති පොල් ගෙඩියක් ඒ පොල් ගෙඩිය අතේ තියාගෙන ලෙඩා වෙනුවෙන් පිරිත් කරලා තුනුරුවන්ට බාරපු කරපු ගමන් ලෙඩ සුව වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා අපි කරලා තියෙනවා. සංකේතයක් අරගෙන. ඒතර ලංකාව කියන සංකේතය අරගෙන කෝටි ගාණක් දවස් 9ක් පුද පූජාවල් තියලා මන්ත්‍ර කියලා විනාශ වෙන්න සාප කරද්දී ඒ සාපේ ලංකාවට වදින්නේ නැහැ. ඇයි පින්වත්නි දැන් සමහර ගම්වල මිනිස්සු ඉන්නවා කට ඇරලා මේකේ අඹ නේද කියලා කියපු ගමන් ගෙඩි ටික ඉවරයි. අර එක ගමක මිනිස්සෙක් ඉඳලා කිව්වොත් ඒකම වෙනව නිසා මිනිස්සු හරි බයයි ওই මිනිස්සයා ගේ ළඟින් හරි යනකොට. අඹ හැදෙන්නේ නැති ගහක් තිබ්බා. අර මිනිස්සයා කියන දේ අනිත් පැත්තම නෙවෙන්නේ. ඒ නිසා මේකේ අඹ නෑ නේද කියව ගන්න අර ගෙදර මිනිස්සු අර මිනිස්සයා ගෙන්නවා. ගෙන්නවලා කිව්වා මේ බලාපංගු ඉතින් මේකේ අඹ ගෙඩියක්වත් හැදෙන්නේ නෑනේ කියලා. ඒ මිනිසයා ගත් කට්නම කිව්වා ගෙඩි නැති වුණාට මේ කොළ තියෙන්නේ කියලා. පහවදා කොළ ඉවරයි. ඔය එක මිනිසෙක්. ඒතර ඉන්දියාවේ කෝටි ගාණක් මිනිස්සු ඔක්කොම කරනවා ඒ දසහෙරා පූජාව. කෝටි ගාණක් මිනිස්සු එකම විදිහට අනිතක වෘත රැකලා තපස් රැකලානේ කරන්නේ. කරලා එක වචනෙන් එක වෙලාවට සාප කරනකොට අදටත් තියෙනවා ලංකාවට වදින්නේ නැහැ. එතකොට දැන් අර සාප කිරිල්ල ඒ තමයි බුද්ධ අධිෂ්ඨානෙන් මේ ලංකාව ආරක්ෂා කරලා තියෙන නිසා. ඒ නිසා තමයි ලංකාව කොච්චර ආක්‍රමණය කළත් පරදේශක්කාරයින්ට ලංකාව ගන්න බැරි. ඒ පරපුර මේකෙ බිහි වෙන්නේ නැහැ. මේ වෙනකොට ආක්‍රමණික කණ්ඩායම් 20 ගාණක් ලංකාව ආක්‍රමණය කළා තියෙනවා. කාටවත් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ පරපුර එහෙම ගෙනියන්න බෑ. අවසානයේ සිංහලයෙකුට දෙන්නම වෙනවා. අවසානයේ සිංහල මිනිස්සෙකුට සිංහල ලේ තියෙන මිනිස්සෙකුට දෙන්නම වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන ආනුභාවය. එතකොට මම මේ කියන්නේ ගියේ එතකොට පළවෙනි වතාවට වැඩියා දෙවෙනි වතාවට නාගින් দমনය කළා චුල්ලෝදර මහෝදර නාගදීපේ. තුන්වෙනි වතාවට මණියක්කිත නාරජුගේ ආරාධනෙන් දන්වලඳන්ට වැඩම කරලා ලංකාවේ ඒ ස්ථානවල සමාපත්තියෙන් වැඩ හිටියා. හැබැයි ධර්මයේ දුන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ මිනිස් වාසයක් නැති නිසා. කලින් පහළ වුණ කකුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාමයි ලංකාවේ ධර්මයේ පැතිරෙව්වේ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැතිරුවේ නැතුව මිහිඳු මහරහතන් වහන්සේ පැතිරුවේ ලංකාවේ ඒ වෙනකොට මිනිස් වාසය නැහැ. අපි සාමාන්‍ය ලංකාවේ කොහේ හරි ඇටසැකිල්ලක් හරි අරන් මේ කවුරුදු දහස් ගාණක් පරණයි මහවංශයට වැඩිය පරණයි කියලා කිව්වට කලින් බුද්ධ ශාසනවල ලංකාවේ මිනිස්සු හිටියනේ. කලින් බුද්ධ ශාසනවල හිටියනේ ලංකාවේ මිනිස්සු.
ඉතින් ඒ නිසා අපි ඉතින් ඒ පටලැවිල්ලක පටලැවෙන්න ඕනේ නැහැ. මම කියන්නේ ගියේ ඊට පස්සේ විජේ කුමාරයා ලංකාවට ගොඩ බැස්සේ පින්වත්නි පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ පිරිනිවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා සක්දෙවිඳුට කිව්වා සක්දෙවිඳුනි බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාවේ මනුස්ස වාසය ආරම්භන විජේ කුමාරය ඇතුළු 700ක් පිරිස ලංකාවට දැන් ගොඩ බහිනවා. ඔබ ආරක්ෂා කරන්න ඕන. ඇයි ඒ ආරක්ෂා කරන්න ඕන කිව්වේ? එක මිනිස්සෙක්වත් ඉතුරු වෙන්නේ ආරක්ෂා කළේ නැත්තම්. යක්ෂයෝ භක්ෂණය කරනවා. මේක යක්ෂයන්ගේ ලෝකයක්. ඊට පස්සේ දෙවිවරුන්ටවත් කන්ට්‍රෝල් කරන්න බැරි පිරිස බුදුරජාණන් වහන්සේ කලින්ම අයින් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ දිහා බලාගෙන හිටපු සක්දෙවිඳු තමන් වෙන්නේ නියෝජිතෙක් කිව්ව උපුල්වන් කියලා. ආකාශයෙන් තාපසෙක් විදියට ඇවිල්ලා නැවින් එනේන සියලු දෙනාගේ අතේ පිරිත් නූලක් ගැට ගැහුවා. එච්චර පිරිත් නූලේ බලය තියෙනවා. ඔය මරණාසන්න වෙනකොට ඔය වටේ පිටේ ඉඳලා ඥාතින් එකතු වෙනවනේ. එකතු වෙලා වරෙන් උඹ අපේ ලෝකෙට වරෙන් කියලා පෙනී ඉන්නවනේ. මට මුණ ගහිලා තියෙනවා. සමහර අය ආපු ගමම කියන්නේ අතේ තියෙන නූල අයින් කරපන් කියලා. එච්චර එකක් තියෙනවා. මේ જાතියම රැකුනේ පිරිත් නූලෙන්. ඒ වුණාට අපි බෞද්ධ කියලා තියෙනවා. හොඳට බලන්න අපි බෞද්ධ කියනවා අතේ පිරිත් නූලක් නැහැ. නමුත් වෙනත් ආගම් වල අපි කියමු කතෝලික ආගමේ කියලා වෙනත් ආගම් වල අය හරියට ආසා කරනවා තමන්ගේ ආගමේ සංකේතය තමන්ගේ ශරීරය ඉල්ලගන්න. අපි සිංහල බෞද්ධ කියලා මහ ලොකුවට කතා කරනවා. ළමයිගේ කරට ඉස්සල්ලාම දාන්නෙත් පංචායුධේ මිසක් ධර්ම චක්‍රේ නෙවෙයි. හරියට සිංහල මිනිසුන්ගේ සිංහල අභිමානය තිබ්බනම් මේ පරදේශක්කාරයින්ට මේ ලංකාව ආක්‍රමණය කරන්න බෑ. අපේ තියෙන වචන ටිකක් විතරයි. පංචායුධේ දානවා. අපිම දන්නේ මොකක්ද මේ පංචායුධය කියලා. මම හිතන්නේ මෙතන ඉන්න අයගෙන් 10%ක් විතර දන්නවා ඇති. අසන්නේ මම. පංචායුධය කියලා කියන්නේ පින්වත්නි පංචායුධය කියන්නේ යුද්ධ කරනකොට අතීතේ ආයුධ 5කින් තමයි යුද්ධ කළේ. ඒ තමයි සතුරා දුර ඉන්නවා නම් දුන්නයි ඊතලේ. සතුරා පෙනිපෙනී ඉන්නවා නම් හෙල්ලෙන් තමයි දමලා ගැහුවේ. සතුරා ළඟට ආවා නම් කඩුවෙන් තමයි සටන් කළේ. සතුරා තමාව බදාගෙන පොරබදිනවා නම් කිනිස්සෙන් තමයි සටන් කළේ. ඔය ආයුධ 5ට තමයි කියන්නේ පංචායුධය කියලා. ඔය පංචායුධයේම ලෝකයේ තියෙන තියුණුම ආයුධ 5න් සටන් කරලවත් দমনය කරන්න බැරි වෙච්ච කෙනෙක් තමයි අඟුලිමාල සංසාරේ. අඟුලිමාල සංසාරේ ආයුධ 5න්වත් দমনය කරන්න බෑ. එහිව් කෙනා බෝධිසත්වයන්ට দমনය වුණා. එතකොට තමන්ගේ ළමයාට අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් ආරක්ෂාව දාන්නේ නැහැ කවුරුත්. මේ අහස පොළොව පුපුරා ගියත් බය තැති ගැනීම හට ගන්න නැති බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව කවුරුත් දාන්නේ නැහැ. කැප වෙලා නැහැ තුනුරුවන්ඩ. කොයිදකොට මම මේකයි කිව්වේ දැන් ලේ හොයාගන්න වෙලාව කියලා. ඔයාලා දන්නවද දුටුගැමුණු රජුගේ යුද්ධෙට ගිය හැටි? දැන් මෙතන ඉන්නේ යුද්ධ කරන අය. මේ කොල්ලෝ ටික රැක ගන්න ඕන. මේ කොල්ලෝ ටික තමයි අපේ පණ. එක එක වීඩියෝ වලට මේ මයික් වලට එක එක කෑ ගැහුවත් අපිට ආරක්ෂාව තියෙනවා අපට ආරක්ෂාව තියෙනවා කියලා ওই ඔක්කොගෙම රිපහ ඉවරයි මුන් ටික එක තැනකට උනොත්. මේ කොල්ලෝ ටික පණ එපා කියලා එළියට බහින නිසා තමයි ඔක්කොම බය නැතුව ඉන්නේ. පහුගිය දවස්වල මිනිසුන්ගේ හිතේ ඇතිවෙච්ච ගින්දර නිව්වේ මේ කොල්ලෝ ටික.
මේ කොල්ලෝ පුදුම පිනක් රැස් කරගන්නවා. මන්නම් පුදුම ගෞරවයක් කරනවා මේ රණවිරුවන්ට. මට ඒක දැනෙන්න ගත්තේ පහුගිය දවස්වල. අපි දසවසරක් පුරාවට බය නැතුම් ලක්ෂ ගණන් සෙනඟ එකතු වෙලා බුද්ධ වන්දනාවල් කළා. පාරේ බය නැතුව ගියා. කිසි තැනක බය තැති ගැනීම හට ගන්න නැතුම් පිංකම් කළා. ගමන් බිමන් ගියා. අපේ අභිමානයේ කියා ගියා. නමුත් සතුරාගේ පහර වැදිච්ච ගමන්ම හැකිලිලා ගියා. ඒ වෙලාවේ තමයි තේරුනේ LTT යුද්ධේ නිමා කරලා අපිට සැනසෙල්ල දුන්න යුද සෙබළු ශ්‍රේෂ්ඨයි කියලා. අපි ඔක්කොම ණය ගැති වෙනවා යුද සෙබළුන්ට. මේ කොල්ලොන්ට කල්පනා කරන හරි ක්‍රමේ තියෙනවා නම්, මේ කල්පනා කරන හරි විදිහ තියෙනවා නම්, රට දැන් ආගම වෙනුවෙන් කැපවෙච්ච රාජ පුරුෂයන් ගණයට වැටෙච්ච, රට ආරක්ෂා කරන විරුවන් ගණයට වැටිච්ච කොල්ලන්ට හරියට කල්පනා කරන්න පුළුවන්. හරියට කල්පනා කරන්න ඕන. හරියට කල්පනා කරන්න පුළුවන් නම් සුගතිය තියෙනවා. අපි දැන් එකපාරම කියන්නේ යුද්ධ කියන්නේ ප්‍රාණඝාතය, මැරිච්ච ගමන් නිරේ කියලා සාමාන්‍යයෙන් වචනේ කියනවානේ. ඒ වුණාට ඊට වැඩිය දෙයක් තියෙනවා. ඊට වැඩිය දෙයක් තියෙනවා. ඒ තමයි දස වසරක් සැනසille හිටියේ රණවිරුවෝ යුද්ධ කරපු නිසා. අද උනත් බය තැති ගැනීම නැති උනේ කොල්ලෝ ආයුධ අරගෙන පාරට බැස්ස නිසා. ඒ ආයුධය අතට අරන් පාරට බහිනකොට දහස් ගානකගේ බය තැති ගැනීම නැති වෙනවා. ඔය පහුගිය දවස්වල බෝම්බ පුපුරපු දවස්වල මම ඒ අතරෙත් ওই ධර්ම දේශනාව වලට වැඩියා. වඩිනකොට මම දැක්කා බයික් වල අපේ කොල්ලෝ ටික යනවා. ආමි එකේ ස්ටීෆ් එකේ කොල්ලෝ යනවා, එක රොත්තට යනවා. එකපාරම හිතට ආවා මුන් ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ අපිට කියලා. ඒ නිසා කොල්ලනේ උඹලට හරියට කල්පනා කරන්න ක්‍රමයක් අද කියලා දෙනවා. ඒ විදිහට කල්පනා කරපල්ලා උඹලට බුද්ධ ශාසනය අහිමි වෙන්නේ නැහැ. දුටුගැමුණු රජුරෝ යුද්ධයට යන්න, දුටුගැමුණු රජුරන් තමයි මහා යුද්ධයක් තිබ්බේ. රුහුණේ ඉඳලා එලාරේ ඉන්න උඩ පිහිටි රටේ අනුරාධපුරයට ඒ අතර විශාල බංකර 28ක් තිබ්බා. ඒ 28ට රජතුමාගේ හිටපු විශාලම තියුණුම ඥාන ශක්තිය සහ කාය බලය තියෙන සෙම්පතුවරු 28 දෙනෙක් දාලා තිබ්බා මහා සේනාවක් එක්ක. ලේසි නෑ අනුරාධපුරයට යන එක. රුහුණේ ඉඳලා. රුහුණේ කියන්නේ මහවැලි ගඟෙන් පල්ලැහැ. රුහුණේ තියෙන විශේෂත්වය තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලේ වෙනකල් 1500 ගණන් එනකල් රුහුණ කිසි කෙනෙකුට යටත් වෙලා නැහැ. කිසිම ආක්‍රමණයකට යටත් වෙලා නැහැ රුහුණ. ඒ නිසා තමයි රුහුණෙන් පින්වන්තයෝ බිහි වෙනවා කියන්නේ. ඊට පස්සේ දුටුගැමුණු රජුරු යුද්ධයට යනකොට සංඝයා වඩම් 500ක් වඩම්මගෙන සංඝයාට උදේ දවල් දානි දීදී වැඳ පුදාගෙන තමයි යුද්ධයට යන්නේ. දැන් සංඝයා වඩම්මනවා. කොච්චර රජතුමාගේ යුද ආරක්ෂාවද කියනවනම් එක හාමුදුරුවෝ නමකට ඊතලයක් වැදිලා නැහැ. හාමුදුරුවෝ යන්නේ යුද්ධෙට නෙවෙයි, රජුරෝ ගෙන්නන ගියේ යන ගමනේ දම් බෙදන්න. ඒතර යුද්ධ කර කර දන් දෙන එක නතර කළේ නැහැ. ඊළඟට මොකද කළේ? දුටුගැමුණු රජුරවන්ට යුද්ධ 28ක් කරලවත් ඇඟට ඊතලයක්වත් වැදිලා නැහැ. ඒ ඇයි? රජුරුවන්ගේ ඔටුන්නේ මන්ත්‍රයක් තිබ්බා. රජුරුව එසැනින් මේ මන්ත්‍රය සිහි කරපු ගමන් බය තැති ගැනීම නැති වෙලා ශක්තිය එනවා ඇඟට. මේ මන්ත්‍රේ අදටත් තියෙනවා. මොකක්ද මේ මන්ත්‍රේ? බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝ නොදෝ ඒවන්තං සරණං කේමං ආදී වශයෙන් ඒ තියෙන ගාථාව මතකනේ. ඒ ගාථා තුන රම් පත්තිරුයි තියාගෙන ඔටුන්න ඇතුලේ දාලා තියෙන්නේ. ඒ ඔටුන්න පැනඳගෙන තමයි යුද්ධෙට යන්නේ.
එතකොට රජතුමාට යුද්ධයට යනකොටම අර උඩ තියෙන එක සිහි වෙනවා ගාතාව. බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩල වගේ. බුදුරජාණන් වහන්සේගේ සරණ තමයි බය තැති ගැනීම නැති සරණ. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා නත්ති මයම් බයං සදා. මට නම් බයක් නැහැ. යුද්ධ 28ක් කරලා ඇඟට ඊතලයක්වත් වැදිලා නැහැ. තුනුරුවන් සිහි කර කර LTT කාලේ යුද්ධෙට ගිය යුද සෙබළු හිටියා අනතුරු නොවිච්ච. හැබැයි යුද්ධය අවසානයේටම ගියා. අදත් ඉන්නවා එලේ තියෙන පිරිස. අර මේ යුද සෙබළු අල්ලගෙන වද දීපු වදකාගාරයක් හම්බ වුණා. ওই දරුවෝ ඒක දන්නවා ඇති. එක වදකාගාරයක බිත්තියේ ලියලා තියෙන අඟුරු වලින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. තමන්ගේ ඇඟ තලද්දී කණ්ඩ බොණ්ඩ නොදෙද්දී ඇඟ තීරු කරද්දී වද දෙද්දී බිත්තියේ ලියුවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා. ඒ කොල්ලෝ අපායට වැටෙන්නේ නැහැ. හැබැයි අතේ ආයුධය තියෙනවා. යුද පුහුණුව තියෙනවා. අනට එළියට බහිනවා. හිතේ දහම තියෙනවා. බය නැති සරණක් තියෙනවා. වෙඩි නොවදින සරණක් තියෙනවා. ඒ තමයි අපේ කම. ඊට පස්සේ ඉච්ඡර යුද්ධ කරපු දුටුගැමුණු රජුරෝ මුළු ජීවිත කාලෙම හාමුදුරුවරු සිහි නොකර එකම එක ව්‍යංජනයයි කාලා තියෙන්නේ. මිරිස් ව්‍යංජනය විතරයි. මේ රට එක්සේසත් කරපු චක්‍රවර්ති රජුරෝ. ඊළඟට තමයි පින්වත්නි ඒ දුටුගැමුණු රජුරෝ මැරුණාට පස්සේ තුසිතේ ගියේ. මේ යුද්ධ කරපු අයනේ. සද්ධාතිස්ස රජුරෝ තුසිතේ ගියේ. වේලු සුමන තුසිතේ ගියේ. නන්දිමිත්‍ර තුසිතේ ගියේ. නන්දිමිත්‍ර කොහොමද? නන්දිමිත්‍රට පුළුවන්කම තිබ්බා අනුරාධපුරේ හිටියේ. ඕන තරම් තාන්න මාන්න අරගෙන ඉන්න පුළුවන්. හොඳ හවි හත්තියක් තිබ්බා. ඊටවස නන්දිමිත්‍ර දවසක් ඔහොම යනකොට මේ නන්දිමිත්‍ර දැක්ක තූපාරාමේ මළුවේ එලාරගේ පිරිස මේ ජරා කරනවා. උදේට ගිහිල්ලා වැසිකිලි කරන්නේ මළුවේ. මේ ලේ රත් වෙලා ආවා. තුරු දෙමළු කියන සංඥාව නෙවෙයි ආවේ. ඇයි කලින් දෙමළු දැකලා නැන්ද? ඔහු අනුරාධපුරේනේ. ශාසනේ විනාශ කරනවා මොන් කියලා මළුවට ඇවිල්ලා එක පහරෙන් අංගම් පොර දානවා. එක පහරෙන් බිම දාලා එක කකුලක් බිම පාගගෙන අනික් කකුලෙන් ඇද්දා නිකන් කෙහෙල් පතුරක් පතුරු ගහන්න වගේ. වීසි කළා මළුවෙන් එහා පැත්තට. ඔය විදියට දහස් ගාණක් මරලා තිනවා නන්දිමිත්‍ර. එතකොට එලාර රජුරන්ට ප්‍රශ්නයක් ආවා. මේ සේනාව හිග වෙනවා කියලා. ওই නන්දිමිත්‍රට වයස කීයද දන්නවද ඔය වෙනකොට? අවුරුදු 12යි. පණ තිබ්බා අපේ සිංහල මිනිසුන්ට. පණ තිබ්බා. ඇයි පොඩි කාලේ දැන්නේ මේ පුදුම ආරක්ෂාවක් ළමයිට. ඉස්සර මිරිස් ගලේ බැඳලා වැඩ කරනවා. පොඩි උන් මිරිස් ගල ඇදගෙන යනවා. එච්චර හවිහත්තියක්, ශිල්පයක්, හැකියාවක් සිංහල මිනිස්සයාට අවුරුදු 12යි. ඊට පස්සේ කල්පනා කළා මේක නැති කරන්න බෑ මිනිස්සු මරලා. ඒ නිසා මෙතන මුල තමයි නැති කරන්න ඕන කියලා. අදටත් එහෙමනේ. ඔහොම නෙවෙයි මොකක් කළත් මොන යුද්ධ කළත් මුල වනසන් නැතුව හරියන්නේ නැහැ. මම මේ ලංකා ඉතිහාසය කියන්නේ. දරුවනේ නුඹලාගේ ඉතිහාසය දැනගෙන ඉන්නක වටිනවා. ඊට පස්සේ නන්දිමිත්‍ර කල්පනා කළා මුල වනසන් නැතුව මේක කරන්න බෑ. රුහුණේ සිංහල කවුරු හරි සිංහල ලේ තියෙන කුමාරයෙක් ඇති. මං ඔහු සොයාගෙන යනවා කියලා තමයි නන්දිමිත්‍ර ආවේ. ඇවිල්ලා නන්දිමිත්‍ර යුද්ධයේදී දුර්ගමුණු රජුරොත් එක්ක කරත්ත රෝදෙට පයින් ගහලා රෝදේ අතට අරගෙන මෙහෙම යවනවා. ඒ රෝදේ කරත්ත රෝදේ මෙහෙම යවනවා.
මේ පොල් ගස් පුවක් ගස් ගලවලා ඒකෙන් පද බානවා. එතකොට මෙහෙම හිටපු නන්දි මිත්‍ර මැරුණාට පස්සේ තුසිත ගියානේ. අදටත් තුසිතින් ඉන්නේ. මක්නිසාද ඒ යෝධයෝන්ගෙන් ගොඩාක් අය, හේවායන්ගෙන් ගොඩාක් අය, යුද සෙබළුන්ගෙන් ගොඩාක් අය සුගතිය ගිහිල්ලා තියෙනවා. මක්නිසාද ඔවුන්ට ඒ සටනට යද්දී මිනිස්සු මරන්න හිතිලා නැහැ. රට රකින්න හිතලා තියෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔය මම කියන එක පිළිගන්න බෑ කියලා හිතෙනවා නම් අද ආපු ප්‍රශ්නයක් ආවා. ඒ තමයි මෑත භාගයේ මේ ආක්‍රමණයේදී ඔන්න හම්බුණා ආමි එකේ ඇඳුම්, නේවි එකේ ඇඳුම්. ඒතර ඔය ඔක්කොම ටික ඇඳගෙන එළියට බැස්සා නම් මට නම් වෙනම හොයාගන්න බෑ ආමි එකේ ඇත්ත ඇඳුම කොහොමද, නේවි එකේ ඇත්ත ඇඳුම කොහොමද කියලා. දුටුගැමුණු රජුරන් කාලෙත් ওই සිද්ධියම වුණා. ඒ තමයි සතුරා දුටුගැමුණු රජුරන්ගේ සේනාවේ විදිහටම ඇඳා. දැන් අවසාන මහ විජිතපුර සටන යනකොට එකම විදිහට ඇඳලා හොයාගන්න බෑ. තමන්ගේමයි නසනවා. සතුරා මැදට පැනලා හොයාගන්න බෑ. ආන්න රජුරු ඒ වෙලාවේ සත්‍යක්‍රියාවක් කළා. ඒ තමයි මා මේ සටන් කරන්නේ රටත් ජාතියත් ආගමත් බේරා ගැනීම පිණිස නම් මට රජ සම්පත් විඳ මම මුදුනා වෙන්න නෙවෙයි නම් ඒක සත්‍යයක් නම් මගේ පිරිසේ ආයුධ දිරිසේවා කියලා. එතකොට තමන්ගේ පිරිසගේ කඩු ආභරණ පැළඳගෙන හිටපු ඔක්කොම ගිනි අඟුරු පාටින් බබලනවා. සිද්ධ වුණා. ඊට පස්සේ තමයි සතුරා නැසුවේ. ඒ අයට තමන්ගේ රට ජාති ආගම රකින්නවා මිසක්කා මිනිසු සංහතියක් මේකෙන් නැසලා දාන එකක් සිංහල මිනිසුන්ගේ නැහැ. අදට වුණත් මේ රට ආක්‍රමණය කරන්නට බලාගෙන කෙලහලාගෙන ඉන්න මිනිස්සු ලංකාවට එද්දීන් කුරුම්බ ගෙඩිය දීලා පිළිගත්ත සිංහල මිනිහා. සිංහල මිනිස්සු ගොයන් කපද්දී වෙනම ගොයන් ටිකක් වෙනම තියලා තිනවා වීකුරුල්ලන්න කියලා. සිංහල මිනිස්සයා කැවුම් හදද්දී වෙනම කැවුම් ගෙඩියක් අයිනක තියලා තිනවා තෙල් මැස්සන්න කියලා. සිංහල මිනිසුන්ගේ එහෙම එකක් තිබ්බා. බත් කද්දිමුත් බත් කටක් අයින් කරනවා සතෙකුට හරි කියලා. ගෙදරට එන මිනිහට වතුර පොදක් හරි දුන්නා. ඒ නිසා සිංහල මිනිසයන්ට පිටින් එන මිනිස්සු අතු ගාලා දානවා කියන ඒවා නැහැ. නමුත් සිංහල මිනිසයාට විරුද්ධව කවුරු හරි නැගී හිටියොත් අපේ මිනිස්සයා ඒක අතහැරලත් නැහැ. එතකොට මේක බේරගෙන අද දක්වා මාවේ රණවිරු ටික. ඊට පස්සේ මේ මම කියන්නේ ගියේ මේ ලංකාවේ විජේ රජුරුවන්ගෙන් ඇතිවෙච්ච පිරිසට ඉස්සල්ලාම ගුරු හරුකම් දුන්නේ යක්කෝ. ඇයි ඒ විජේ කුමාරයාට ගුරු හරුකම් දුන්නේ කුවේණී. ඊළඟට ආපු පඬුවස් රජුරුවන්ට ගුරු හරුකම් දුන්නේ පාණ්ඩුකාභය රජුරවන්ට චිත්‍රකාල වේල කියලා යක්ෂයෝ. ඒ කාලේ රජුරුවොත් එක්ක මෙහෙම එකට ඉඳගෙන ඉන්නවා කියනවා යක්කෝ. යක්කු තමයි රට පාලනය කරන්නේ. අවුරුදු 70යි කිසිම යුද්ධයක් නැහැ. ඇයි යක්කු තමයි පාලනය කරන්නේ. මිනිස්සු ඉන්නවා. ආන් ඔය අතරේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ ඒ අතර මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ රැගෙන ආවේ මේ විදිහට. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ලංකාවට අරන් ආවේ පොතකින් නෙවෙයි. දැන් අපි බුද්ධ ශාසනය කියන්නේ අද ගත්තොත් අපිට ඇස් වලින් පේන්න තියෙන්නේ මේ හාමුදුරුවෝ ටික. රුවන්වැලි සෑය, තූපාරාමේ සෑය, දලදා හාමුදුරුවෝ ධාතුන් වහන්සේලා, බෝධි, වඳින පුදන එක, සාදු කියන එක, ගාථා, ත්‍රිපිටකේ මේවනේ බුද්ධ ශාසනය කියා අපි කියන්නේ. මේ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ආවේ නැවකින් නෙවෙයි.
ගැල් වලින් නෙවෙයි, ගුවන් ඥානයකින් නෙවෙයි. මිහිඳු මහරහතන් වහන්සේ මේ ඔක්කොම රැගෙන ආවේ කොහෙන්ද? හදවතෙන්. හද මණ්ඩලෙන් දරාගෙන ආවේ. මෙච්චර මහා බුද්ධ ශාසනයක් එක්ක උන්වහන්සේ සිරිපා තබපු තැන තමයි මිහින්තලේ. ඊට පස්සේ දැන් රජුරෝ තමන්ව දැක්ක ළඟට ආවනේ. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම කළේ තමන්ගේ පිරිස ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාර සුමන සාමණේර බණ්ඩු කුපාසක කියන අය අතුරුදහන් කෙරෙව්වා. නොපෙනෙන්න සැලැස්සුවා. ඒකට හේතුව තමයි මිහිඳු මහරහතන් වහන්සේට හිතුණා එකපාරම පිරිසක් දකින්නට රජුරෝ බය වෙයි කියලා. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල මිනිසයාට පෙනී හිටියේ බය නැති කරගෙන. සාමාන්‍ය මිනිසෙක් බය වෙන්නේ හාමුදුරු නමක් කිව්වොත්ද රජ කෙනෙක්ගේ පුතෙක් කිව්වොත්ද? රජ කෙනෙක්ගේ පුතෙක් කිව්වොත්. මොකද ඒ වෙනකොට මේ පෘථුවි මණ්ඩලේ මහා ශක්විති රජුරෝ තමයි ධර්මාශෝක රජුරෝ. එතකොට ඔබ වහන්සේ කවුද කියලා අහනකොට මිහිඳු මහරහතන් වහන්සේ එකපාරම මම ධර්මාශෝක රජුරන්ගේ පුතා කියලා කිව්වේ නෑ. කිව්වේ සමනා මයම් මහරජ ධම්මරාජස ශාවකා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා කිව්වේ. රජ කෙනෙක්ගේ පුතෙක් කියලා කිව්වේ නෑ. බය දුන්නේ මිනිස්සුන්ට. උන්වහන්සේ ලංකාවට වැඩම කළේ සිවුරයි පාත්‍රය ඇතුව විතරයි. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කඩු අරගෙන ආවේ නැහැ. පොත් පොඩි බැඳගෙන ආවේ නැහැ. බය කළා දහම දුන්නේ නැහැ. බය නැති කරලා දහම දුන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල ජාතියේ ආධ්‍යාත්ම ගුරුවරයා මිහිඳු මහරහතන් වහන්සේ. සිංහල මිනිසුන්ගේ ගුරුවරයා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ ආයේ ගුරුවරු නැහැ. එක දිගට ඒ ධර්මයෙන් තමයි සිංහල මිනිස්සුන්ට ගුරුහරුකම් ලැබුණේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා පිරිනුවම් පාලා අවුරුදු 30ක් විතර ගියාට පස්සේ සේන ගුත්තික කියලා අශ්වවෙලඳු දෙන්නේ දෙමළ සොලි අර ලංකාව ඇල්ලුවා. රහතන් වහන්සේලා ඉද්දින් රට ඇල්ලුවා. රහතන් වහන්සේලා ඉද්දින් රට ඇල්ලුවා. ඊට පස්සේ ඒ අයගේ පාලන කාලේ අවුරුදු මහිතේ 20 ගාණක් 21ක්. ඊට පස්සේ ඒ රජවරුගෙන් කරදරයක් වෙලා නැහැ මිනිසුන්ට. හැබැයි මිනිස්සු හිතෙන් පතපතා ඉඳලා තියෙනවා සිංහල රජෙක් ඕන කියලා. ඊට පස්සේ ආය මේ ලංකාවට මිහිඳු රජුරු වෙනවා. සිංහල රජෙක්. ඒ රජා අල්ලගත්තා එළාර. එළාර මේ රට අල්ලගෙන සිංහල මිනිසයාට වද දිදී ඉඳලා තියෙනවා අවුරුදු 44ක්. මේ රහතන් වහන්සේලා කාලේ දුටුගැමුණු රජුරන්ට කලින්. එතකොට අවුරුදු 44ක් සිංහල මිනිසයා ඉඳලා තියෙනවා සිංහල රජෙක් බිහි වෙනකල්. දුටුගැමුණු රජුරු පහළ වුණා. පිරිස එකතු කරගත්තා. රට බේරගත්තා. ඒ එකතු කරගත්ත පිරිස හිටියේ ලංකාවෙමයි. එතකොට අර පිරිසට එකතු වෙලා රට බේර ගන්න බැරි වුණා. ඇයි ඒ? නායකයෙක් ඕන. නායකයෙක් ඕන. ඒක මට වැඩිය තේරෙන්නේ ඔබට. මෙතන ඉන්නේ යුද සෙබළු. හරියට අන දෙන කෙනෙක් හිටියොත් හරියට හරි. තමන් ස්ථාවර අවසාන තැනට යද්දී අපිට ඉහළින් ආවොත් නියෝගයක් නතර කරපන් කියලා ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ සිංහල ජාතිය රැකගන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා ඉතිහාසෙත් එක්ක බලනකොට. ඒ තමයි නායකයෙක්. ඔන්න නායකයෙක් බිහි වෙලා අර වද වේදනාව විඳගෙන ඉන්න මිනිස්සු අතරින්මයි පිරිස එකතු කරගෙන යුද්ධ කරන්නේ. ඔන්න ලංකාව බේරගත්තා. ලංකාව බේරගෙන තමයි බුද්ධ ශාසනය බැබලෙව්වේ. බුද්ධ ශාසනය බබලවල ලංකාව බේරගන්නවා කියලා එකක් නැහැ. ලංකාව බේරගෙන බුද්ධ ශාසනය බබලවන්නේ.
ඒ නිසා කොල්ලනේ නුඹලා මේ ලංකාවට ආරක්ෂාව දෙනවා කියන්නේ බුද්ධ ශාසනයට සිංහල ජාතියටයි ආරක්ෂාව දෙන්නේ. ඒ ඔබ ආරක්ෂාව දෙන බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය මේ වගේ මේ ලෝකෙම ගත්තොත් දෙව්ලොව උපදිනවා කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන් මිනිස්සු ටික ඉන්නේ ලංකාවේ. දිව්‍ය ලෝකයකටවත් යනවා. ඒ අය අතරිමුත් සිංහල ජාතිය. ඒ අය අතරිමුත් කුසල් කරන පිරිස. එතකොට දෙව්ලොව යන සුගතියේ යන මිනිස්සු ටික රකින්න එක තමයි සිංහල ජාතියත් මේ ලංකාවත් බුද්ධ ශාසනයත් රකින්නවා කියන්නේ. ඒ රකින්න පිරිසට ගොඩාක් පිං රැස් වෙනවා. පිං රැස් වෙනවා. ඊට පස්සේ දරුවනේ ඔන්න දුටුගැමුණු රජුරෝ පහළ වෙලා රට බේරගෙන බුදු සසුන බබලවලා සද්ධාතිස්ස රජුරන්ගෙන් පස්සේ ඒ දරු පරම්පරාවෙන් වලගම්බා රජුරන් කාලේ ආයෙත් දෙමුළු 7 දෙනෙක් අල්ලනවා රට. ඒ රට ඇල්ලුවට පස්සේ මේ ලංකාව ඇල්ලුවට පස්සේ වලගම්බා රජුරෝ රජ වෙලා මාස 9යි රට ඇල්ලුවා. ඊට පස්සේ වලගම්බා රජුරෝ පැන්නා. දරුවනේ ඒ මදිවට කරුමෙට දුර්භික්ෂයක් ආවා. ඇයි පොළොන්නරුව පැත්තේ නකුල ගම කියන්නේ සෝමාවතී කියන දැන් ගමට. ඒ ගමේ හිටපු බමුණෙක් මන්ත්‍ර බලෙන් සාපයක් ඇති කළා. වැස්ස එන්නේ අහසෙන්. කන්ට නෑ බොණ්ඩ නෑ. පිපාසෙන් දුර්භික්ෂ කාලේ. කොච්චර දුර්භික්ෂයක්ද කියනවනම් දරුවනේ ඒ කාලේ ඒ අවුරුදු 12ට බඩදරු අම්මා කෙනෙක් දැක්කනම් දුර්ලභයි කියනවා. අවුරුදු 12ට එක අම්මා කෙනෙක් දරුවෙක් හදලා නැහැ. මිනිසුන්ගේ වැහැරී ගිය ඇටසැකිලි විතරයි කියනවා. ඒ අවුරුදු 12ේ ගෑණියෙක් දැකලා රාග හිතක් උපදින්නේ නැහැ කියනවා. එච්චර කුසගින්න කියනවා. ඒ අවුරුදු 12ේ බඩදරු අම්මා කෙනෙක් දකින්න ඉඳලා නැහැ කියනවා. ඔන්න ඔය දුර්භික්ෂ කාලෙම තමයි සේනා සංවිධානය කරන්නේ. ඒකට කාණ්ඩ නැතුව බොණ්ඩ නැතුව දුර්භික්ෂයක් තියෙද්දි මේ එක එක ඇටසැකිලි වෙලා ඉඳිද්දි රට රකින්න මේ කොල්ලෝ ටික එකතු වුණානේ. රටරා කාණ්ඩ බොණ්ඩ නැතුව තියෙද්දි කාන්තාවක් ළඟට යන්න නැතුව තියෙද්දි රට රකින්න මිනිස්සු එකතු වුණානේ. රටේ ඉන්න මිනිස්සු සිංහල මිනිස්සුයාම එකතුනේ. එකතු වෙලා අවුරුදු 12කට පස්සේ ආයෙත් රට එක්සේසත් කළා. දුර්භික්ෂ නැති වෙලා ගියා. හරි රජෙක් ආවේ නැත්තම්, හරි නායකයෙක් හිටියේ නැත්තම් රටට ගොඩාක් විපැත්ති වෙනවා. ඒ කාලේ එහෙම වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒකට පුදුමයි කියන්නේ මිනිසුන්ට කන එක බොන එක පැත්තක තියලා කඩුව අතට අරන් යුද්ධයට යනවා කියන්නේ මේ රට ජාති ආගම බේර ගන්නවා කියන එක මේ මිනිසුන්ගේ කොච්චර තීබිලා තියෙනවද කියලා බලන්න. වලගම්බ රජුරු අර සොලින් 7 දෙනා මේ ආක්‍රමණය කරලා පළවා හැරලා ආයෙ රට එක්සේසත් කළා. ඕහම වෙලා ඉන්නකොට තමයි කාලයක් ගියේ තැන ආපහු මේ රටට කාලිංග මාගාවේ කාලිංග මාග ඇවිල්ලා 24000ක් එක්කාවේ. ඇවිල්ලා සිංහල මිනිසෙක් ලංකාවේ හිටියානම් එක්කෝ අතක් කපනවා එක්කෝ පයක් කපනවා. අතපය කපකපා තමයි ගිහිල්ලා තියෙන්නේ. මුළු රටේම මිනිසුන්ගේ අතක් නැහැ පයක් නැහැ. රජවරු ප්‍රධාන සෙන්පතිවරු නැති වෙච්ච ගමන් සේනාවට බලේ නැති උඩා. මම මේ නායකයෙක් ගැන නිතර කියන්නේ මම නායකයෙක් ගැන කියන එකේ අර්ථය මං මේ දරුවන්නම තේරෙන උපමාවක් කියන්නම්. ඒ තමයි LTT එකේ හිටියනේ ගොඩාක් පිරිස අපි කියමුකෝ 45000යි කියලා. නමුත් යුද්ධෙදී නැසුනේ 14000ක් 15000ක් කියලා හිතන්නකෝ. ඒතර තව 3න් 4න් 3 පංගුවක් ඉන්නවනේ. නමුත් ඒ අය පසුබැස්සේ නායකයෝ නැති වෙච්ච නිසා. පිරිසක් බලවත් වෙන්නේ සේනාවත් එක්ක නෙමෙයි බලවත් වෙන්නේ නායකයොත් එක්ක. නායකයෝ කොච්චර දුර්වල වුණත් කොච්චර බලවත් සෙන්පතිවරු යුද සෙබළු හිටියත් රට රකින්න අමාරුයි නායකයෝ හරියට නැත්තම්.
මම මේ කියන්නේ ඉතිහාසෙ වෙච්ච දේ. ඊට පස්සේ පින්වත් දරුවනේ ඔන්න ලංකාවේ මිනිසුන්ගේ අතක් නැහැ පයක් නැහැ කාලිංග මගගේ කාලේ. ඔයාලා කියන්නේ අවුරුදු 21ක් අත පය නැති කොට්ටු ටික සිංහල බලාගෙන හිටියා සිංහල නායකයෙක් පහළ වෙනකල්. තිකිරි කුමාරයා කියලා පහළ වුණා. එයා තමයි පළවෙනි විජේබාහු කියලා පහළ වෙලා රට රැකගත්තේ. ඒත් ආවනේ නායකයෙක්. අර අතපය නැති කොටන්ගෙන් බිහි වුණ දරුවෝ කඩුව අතට අරගෙන ගිහිල්ලා ජාතිය බේරගත්තා. ලංකාව බේරගත්තා. ශාසනය බේරගත්තා. ඊට පස්සේ ආපහු කාලයක් එනකොට ආය ආක්‍රමණිකව පිරිසක් දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා යුද්ධ කරන්න හදලා බැරිම තැන සිංහල මිනිස්සුන්ට ගගහ අත්වැල් ගැට ගහගෙන නැව්වල පටව 12000ක් දකුණු ඉන්දියාවට ගෙනිච්චා. මේ ලංකාවේ වෙච්ච ඒවා. ඊළඟට පහළ වුණා ගජබා කියලා රජෙක්. මිනිස්සු ගෙනියලා අවුරුදු 3කින් ලංකාවේ සිංහල රජෙක් පහළ වුණා ගජබා. ඒ ගජබා රජුගේ සේනාවත් එක්ක කෙලින්ම දකුණු ඉන්දියාවට ගියා. ගිහිල්ලා දකුණු ඉන්දියා මහා සේනාවක් එක්ක ඒ දකුණු ඉන්දියාවේ රාජමාලිගාවට යනකල් සේනාව දෙබෑ කරගෙන ගිහිල්ලා රජුරුවන්ගේ රාජසභාව ඉදින් ගිහිල්ලා කිව්වා මගේ 12000 දියන් කියලා. මගේ 12000 දැක්කද ලක්වැසියන් රජතුමාට හිතුනේ මගේ අය. මගේ 12000 දියන් කිව්වා. ඊට පස්සේ කොහොමද තෝ කවුද? දැන් මේ රජතුමාගේ මාලිගාවට ඇවිල්ලානේ. තෝ කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම කවුද කියලා මම පෙන්නන්නම් කිව්වා මගේ 12000 දියන් කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් තෝත් මගේ යටතට අහු වෙලා තියෙන්නේ. ගජබහ රජු කිව්වා මං උඹගේ යටතට අහු වෙලා නැහැ. තෝ මගේ හැටි දන්නවද කියලා අහලා එතන තිබ්බ විශාල යකඩ යගදාවක් තිබ්බා. විශාල යකඩ ආයුධයක් මහා බර එකක්. ඒකට මහ පොට ඇඟිල්ලෙන් ගැහුවා උඩට යන්න. ගහලා අතින් අල්ලගත්තා. අල්ලගෙන යකඩ ගුලිය මිරිකලා වතුර ගත්තා. යගදාව මිරිකලා වතුර අරන් කිව්වා තෝ මගේ 12000 දෙනවද නැද්ද කියලා ඇහුවා. එහෙම සොලි රජා දන ගැහුවා. කිව්වා මට තොගෙන් 12000ක් ඕන කිව්වා අපේ වැසිකිලි හොදන්න. මේ විදිහට 24000ක් ලංකාවට අරන් ගජබා රජු ආවේ. මේ ආක්‍රමණිකයන් කොච්චර බය වුණාද කියනවා නම් ඒ සිංහල රජාට අවුරුදු 300ක් ලංකාව දිහා බලලවත් නැහැ වෙන රටවල් වල. අවුරුදු 300ක් ලංකාව දිහා බලලවත් නැහැ වෙන රටවල් වල අය. අවුරුදු 300ක් යුද්ධයක් ඇති වෙලා නැහැ ලංකාවේ. ගජබා රජුරන්ගෙන් පස්සේ. කොහොමද හයිය තියෙන පණ තියෙන එකෙක් හිටියොත් දැන් අර අවුරුදු 300ෙම යුද්ධ වලින් නැසෙන මිනිසුන්ගේ ජීවිත බේරුණානේ එකෙක් නිසා. ඒ තමයි වීර සිංහල මිනිසයා. ඊට පස්සේ එතනින් පස්සේ එක එක ආක්‍රමණ ආවා, අහුණා, ගොදුරු වුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ ආවා. ඒ කිසිම ආක්‍රමණයකදී පින්වත්නි, පින්වත් දරුවනේ, ඔවුන්ගේ බලෙන්, ඔවුන්ගේ ශ්ව ශක්තියෙන් ලංකාව යටත් කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ලංකාව දෙන්න සිද්ධ වුණේ ඔවුන්ගේ හැකියාවට නෙවෙයි, අපේම සිංහල මිනිහා රට පාවලා දුන්නා. සුද්දා වෙනම රාජසිංහ රජුරවන්ට එව්වා බොන ඒවා. මේ ලංකාවේ සිංහල ජාතිය නැති උනේ බීලා. ඔබත් ඔබගේ ගෙදර බොන මිනිහෙක් නම් පවුලම ඉවරයි. සාපේ වදිනවා පවුලටම. සිංහල ජාතිය නැති උනේ, සිංහල රාජ පරම්පරාව නැති උනේ බොන එක නිසා. රාජසිංහ රජුරවන්ට බොණ්ඩ දීලා තමයි, ඒ වෙලාවේ තමයි ඇහැලේ පොළ කුමාරියාමි ලවා දරුවා කොටවන්න ඕන, මද්දුම බණ්ඩාරගේ ඊළඟට ඒ දරුවන්ගේ හිස ගසා දාන්න ඕන කියලා නියෝගය දුන්නේ බීලා. රජතුමාට වෙරි හිඳුනට පස්සේ කිව්වා මම ඔහොම එකක් කළේ නෑ කිව්වා.
බිව්වට පස්සේ තමන්ගේ ඉන්න සෙම්පතිවරු මරලා තියෙනවා රජුරු මේක මරාපන් කියලා. වෙරි හිඳුනට පස්සේ අහලා තියෙනවා කෝ අද රාජ සභාවේ ආවල් අමාත්‍යා නෑනේ කියලා. රජුරවන්ට මතක නැහැ. බීලමයි සිංහල රාජවංශය නැති කළේ. ඊට පස්සේ මිනිස්සු කුපිත වුණා. ඊට පස්සේ හාමුදුරුවෝ මැරෙව්වා රජුරෝ. ඒත් බීපු වෙලාවෙ කළේ. කවුරු හරි ළඟ ඉන්නවා චර පුරුෂයෝ අවුස්සන. රජුරෝ වෙරිමත්ෙන් නියෝගය දෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝත් විනාශ වුණා. මිනිසුන්ගෙන්ම රජතුමා අප්පිරියා වුණා මිනිසුන්ට. ඕන්නේ ඒ අතරේ ඇහැලි පොලත් එකතු වුණා සුද්දන්ට. ඊට පස්සේ එහෙන් මෙහෙන් කුමන්ත්‍රණ වුණා එකාට එක නැතුව ගියා. සුද්දෝ ටික රට ඇතුළට එන්න ගත්තා. එන්න ගන්නකොට සුද්දෝ කිව්වා අපි මේ රටට එන්නේ රජා අල්ලන්න මිසක් උඹලා අල්ලන්න නෙවෙයි. ඒතර ඇහැලි පොළ ඇතුළු පිරිසත් සිංහල මිනිහට කියන ගියා සුද්දෝ ඉන්නේ රජා අල්ලගෙන යන්න මිසක් උඹලාට කරදර කරන්න නෙවෙයි කියලා. මිනිස්සු ඔක්කොම රට ඇතුළට එන්න දුන්නා උඩ රටට. රජාට කවුරුත් නැහැ. රජා පැන්නා. පින්වතුනි හාරිස් පත්තුවේ මට මතක හැටියට හාරිස් පත්තුවේ ඕනම රජෙකුට හැංගෙන්න පුළුවන් ගල්ලෙනක් තිබිලා තියෙනවා. ඒ ගල්ලෙන ගාවට ගිහිල්ලා රජා අත තිබ්බ ගමන් දොර ඇරෙනවා. මේ රජුරු අත තිබ්බ ගමන් දොර ඇරුන්නේ නැහැ. හේතුව මේ රජා වඩිඟ රජෙක්. සිංහල ලේ නැහැ. දොර ඇරුන්නේ නැහැ. දැන් රජතුමා බිසවත් එක්ක එහෙම පැනලා ගියා. ඔය හාරිස් පත්තුවෙන් පැත්තේම තියෙන නිලම කෙනෙක්ගේ ගෙදරට. ඊට පස්සේ මොකද උනේ? ඇහැලේ පොළ ඇතුළු පිරිස දැන් රජා හොයාගෙන යනවා. හොයාගන්න බෑ. ඔය අතරේ එක පොඩි එකේ පාර හරහා දිව්වා බයට. ඔහු අල්ලගත්තා. ඊට පස්සේ ඒකොල්ල බයට කිව්වා රජා ඉන්න තැන කියන්නම් මාව මරන්න එපා කියලා. ඒ පොඩි එකාගෙන් රජුරු ඉන්න තැන අල්ලගත්තා. අල්ලගෙන මොකද කළේ? මේ අවසාන සිංහල රාජවංශේ නැති වෙච්ච හැටි මම මේ කියලා දෙන්නේ. ඒ රජා මේ යනකොට නිලම ඉස්සරහින් ඉන්නවා ගෙදර අයිතිකාර කෙනා. අයිතිකාර කෙනා දුර ඉඳලම කිව්වා බොහෝ කාලයකට පස්සේ ඔව් බොහෝ කාලයකට පස්සේ තමයි කියලා. එතකොට ගේ අයිතිකාර නිලමෙට හිතුණා මොන් එන්නේ රජා අල්ලගන්න කියලා. එක කඩු පහරින් ගැහුවා. නමුත් ඔහුට කරගන්න පුළුවන් දෙයක් නැහැ. දොරවල් කැඩුවා. සිංහල මිනිසයා. සුද්ධ නෙවෙයි. සුද්ධ නෙවෙයි කලේ සිංහල මිනිසයා. දොරවල් කඩලා ඇතුළට ගියානකොට රජුරු ඉන්නවා. සිංහල හේවායෝ ටික රජුරෝ ළඟ වට කරන්න හදනකොට රජුරෝ කිව්වා යකෝ මන් තොපේ රජා කිව්වා. යකෝ මන් තොපේ රජා කියනකොටම උස්සපු කඩුව ගහගන්න බැරි වුණා. අපේ කමට. උස්සපු කඩුව ගහගන්න බැරි වුණා අපේ කමට. ආයෙ පිටිපස්සට ගියා. පිටිපස්සට යනකොට ආයෙ ඇවිස්සුවා. අපේ සිංහල අධිකාරංවරුම ඇවිස්සුවා. අවවිස්සනකොට එතන හිටියේ ඇවිස්සෙන එකෙක්. එකගේ නම වැලිගංගා කියලා. වැලිගංගා කිව්වා මං ඕක අල්ලන්නම් කියලා ඇතුළට ගියා. ඇතුළට යනකොටම රජුරු ඇහුවා රාජසිංහ රජුරු යකෝ තෝ මන් ළඟ හිටපු එකෙක් නේද කිව්වා. ඊට පස්සේ කිව්වා පස්වාහන් දහසකට අවසර ඒ කාලේ එහෙමයි මේ කාලේ මෙහෙමයි කියලා උඩ පැනලා රජුරු වැටෙන්න පයින් ගැහුවා. ඔයාලා දන්නවද මොකක්ද උනේ කියලා? අදටත් ඒ වැලිගංගා කියන පරම්පරාවේ අදටත් මිනිස්සු මැරෙන්නේ දකුණ කකුල කුණු වෙලා. අදටත් මම ඔක ඉතිහාස පොතෙන් කියුවේ 1956 ওই රාජසිංහ රජුගේ විස්තර ලියපු ඒ පොත ලියපු මිනිස්සේ මේ පරම්පරාව හොයාගෙන යනකොට අවුරුදු 14 කොල්ලෙක් ඉතුරු වෙලා ඉඳලා ඒ කොල්ලගේ දකුණු කකුලේ කුෂ්ඨයක්. සිංහල රජා කියලා වඩිඟෙක් වෙන්න පුළුවන්. පෙනී සිටියේ සිංහල රජෙක් විදිහට. ඒ සිංහල රජෙක් විදිහට පෙනී හිටපු රජාට ගැහුවා නම් පයින් එතනින් සිංහල රාජ වංශේ ඔටුනු පළං රාජ වංශේ නැති කරලා මේ මුළු ලංකාවම පරදේශී කළා නම්
ඒක කරන්න ගහපු මිනිහගේ પરම්පරාවේ ඔක්කොම කකුල කුණු වෙලා අදටත් මැරෙන්නේ. සිංහල ජාතිය කොච්චර වටිනවද? අපිට නායකයෙක් ඉන්න එක කොච්චර වටිනවද? අද කාලේ අපිම ඡන්දි දීලා අපිම පත් කරගෙන අපිම ගරහනවා. ගෙදර ඉන්න අම්මයි දරුවෝ ඔක්කොම තාත්තට ගරහා ඉන්නවනම් ඒ ගෙදර මොකද්ද තියෙන වැදගත්කම? ඒ ගෙදර පිරිමියෙක් ඉන්නවද? ඒ වගේ රටක්ම එකතු වෙලා නායකයන්ට ගරහනකොට ඒ රටට සාපවදිනවා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ දරුවනේ ඉගෙන ගන්නilla ඉතිහාසයේ ඉස්කෝලේවත් කියලා දෙන්නේ නැහැ. දැන් මේ කැම්ප් එක ඇතුලේ නෙමේ සැනසille බණ ටිකක් කියනවා. මේ බණ ටික මෙච්චර පිරිසක් පන්සලේ හිටියා නම් වටේට ගාඩ් එක දාන්න ඕන දැන්. අද දරුවනේ මිනිස්සෙකුට පන්සලක චෛත්‍යයක බෝධියක නිදහසේ බණ ටිකක් අහන රටක් ඇති කරලා දෙන්නේ උඹලා. ඒ නිසා අපේ ඉතිහාසය අහපල්ලා. ඊට පස්සේ මොකද උනේ? බිසෝවරුන්ගේ කන් කැඩුවා, කරාඹු කැඩුවා, ලේ විසිරිලා ගියා. රජතුමා නිර්වත් කළා, සිංහල මිනිහා කළේ. ඊට පස්සේ ඔය සේනාව මෙහෙවන්න සිංහලයෝ ගියාට සුද්දානේ මේක කළේ. සුද්දට ආරංචි වෙලා එසැනින් අස්වැය පිට ඇවිල්ලා සුද්දා කසේ අරන් සිංහල මිනිසුන්ට තලලා තමයි පිටිපස්සට දාලා රජතුමා නාවලා ඇඳුම් අඳවලා දෝලාවේ තියාගෙන තමයි හිරගෙදෙට ගෙනිච්චේ. ඔන්න සාපේ වැදිච්ච හැටි අපිට. ඔතනින් සිංහල රාජවංශ ඉවරුණා. ඊට පස්සේ සුද්දා වගන්ති ලියලා එක් නැලි ගොඩලා ඔක්කොම එකතු වෙලා අස්සම් කළා. ඒ ඔක්කොම සුද්දන්ට ඕන විදිහට හදාගත්තේ. ඊට පස්සේ බලු බද්ද සුනක බද්ද ගෙදර බල්ලෙක් ඉන්නවනම් බදු ගහන්න ඕන. මිනිස්සු අතර කතාවක් පැතිරිලා ගියා. දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මගේ තන මණ්ඩලයෙන් කිරි දෙන්න බදු අය කරනවා කියලා. මිනිස්සු කුපිත වුණා. මිනිස්සු කිව්වා අපි ආයේ සිංහල රාජවංශය ඇති කරනවා කියලා එකතු වුණා. බූටෑවේ රටේ රාළ ඊළඟට ওই වගේ පිරිස එකතු වෙලා වෙනම නිදහසක් අපිට ඕන කියලා නිදහස් අරගලයක් ඇති කළා. ඒ සිද්ධ වුණේ වෙල්නස්සින් ඌව 1818. එහෙම යුද්ධෙට එනකොට සුද්දා යුද්ධෙට යැව්වේ පිරිස එකතු කරගෙන තුවක්කු දීලා කැප්පැටිපොළ. කැප්පැටිපොළට සිංහල මිනිස්සු දකින්නකොට ආයෙත් ලේ ටික උණු වෙලා ගියා. මුළු තුවක්කු ගබඩාවම තිබ්බේ මේ කැප්පැටිපොළ අධිකාරන් සතුව. සේනාව රැස් කළා සුදු සේනාව තමන්ගේ තුවක්කුව දීලා ගබඩා ආයුධ ඔක්කොම දීලා කිව්වා ඵලයන් තොපි සුද්දා ළඟට. තොපේ ආයුධ වලින් තොපිට ගහන එක අපේ සිංහල කමට හොඳ නෑ කියලා පිටත් කළා. පිටත් කරලා සිංහල මිනිසුන්ට කැප්පැටිපොළ එකතු වුණා. අනේ යුද්ධෙදී කැප්පැටිපොළ කොටු වුණා, ඇල්ලුවා. අතපය ගැට ගහලා කැප්පැටිපොළ ගෙනියනවා ඉස ගසා දාන්න. ගෙනියනකොට ළඟ මිනිස්සුෙකුට කතා කළා කිව්වා මගේ ඔළුවේ තියෙන ජටාව ලියාපන්. ලිස්සා. ඕක හොදාගෙන වරෙන්. හොදාගෙන ආවා. දලදා හාමුදුරන්ට පූජා කරපන් කිව්වා. මේ මරන්ට ගෙනියද්දී. අපේ ගෙවල් වල වයසක මිනිස්සු ගෑනු මිනිහලා මැරෙනවා. මැරෙන්න පණ අදිද්දි කරාඹු දෙක අල්ලනවා. තියෙනවද කියලා. චේන් එක අල්ලනවා තියෙනවද කියලා. ඔප්පුව තිබ්බ පෙට්ටිය දිහා බලනවා තියෙනවද කියලා. කෝ අපේ සිංහලකම. ඊට පස්සේ කැප්පැටිපොළ ගෙනිච්ච දංගිඩිය ගාවට කිව්වා මගේ අත ලියහපන්. අත ලිස්සා.
ඉනේ තිබ්බ පොඩි මේ පත්තිරු ටිකක්, තල්කොළ ටිකක්. ඒක ගත්තා. ඒකේ තිබ්බේ ධම්මපදේ. දලදා ආන්දර දිහාට වැන්දා. තුනුරුවන් ගාථා කිව්වා. මගේ ජීවිතේ තුනුරුවන්ට බාරයි කියලා බාර කළා. ධම්මපදේ ගාථාවක් කිව්වා. පොත පැත්තකින් තිබ්බා. ඔළුව දංගිඩිය දාලා කිව්වා ගහපන් දැන් කියලා. මරණ ඉදිරියේ තුනුරුවන් සිහි කරන. මරණ ඉදිරියේ තුනුරුවන් සිහි කරන. ගහලයක් ගැහුවා. බෙල්ලෙන් භාගය කැපුණේ. එල්ලෙන බෙල්ලෙන් කැප්පැටි පොට නැගිටලා කිව්වා හරියට ගහපිය මෙතෙන්ද කියලා. කොහොමද? සිංහල මිනිහා අද බෝම්බයක් කියපු ගමන් හැකිලෙනවා. නුඹලාට කතාවක් කියන්නම් දරුවනේ. සිංහලකම ගැන. සිංහල මිනිහා බේරගන්න හිටපු කෙනෙක් තමයි සුද්දන්ට අල්ලන්නම බැරි කෙනෙක් පුරන්නප්පෝ. අල්ලන්නම බෑ සුද්දන්ට. එච්චර යුද්ධ සෙබලේ සිංහල. ඒකනේ අපේ මිනිස්යාමනේ විනාශ කළේ මං කිව්වේ. සිංහලයෝ 9 දිනේ සුද්දෝ ළඟ ඉඳලා ඇවිල්ලා කිව්වා අපිට සුද්දෝ ළඟ ඕනේ අපිට ජාතිය බේරගන්න ඕන කියලා. පුරන් අප්පු ළඟට ආවා. ඇවිල්ලා ඉතින් කතා බහ කළා පුරන් අප්පු ඔක්කොම විස්තර කිව්වා අපි මෙහිමයි සැලසුම් කරන්නේ අපේ ජාතිය බේරගන්න. රෑ නිදාගත්තට පස්සේ අරුන් 9 දිනාම ඇවිල්ලා පුරන් අප්පු ගැට ගැහුවා. ගැට ගහගෙන සුද්දා ළඟට ඇදගෙන ගියා. ඇදගෙන ගියාට පස්සේ සුද්දෝ කල්පනා කරා මුංගේ මේකෙක් ගෙනාවනේ මුං කියලා. ගෙනාපේ උන් ටික ඉස්සලා හිර කළා. ඊට පස්සේ පුරන් අප්පු නැවක පටවලා දාලා මේ පිට රට මතක නැහැ. ඒ රටට ගිහලා දංගේ දැම්මා. මේ හිරගේ. හිරගේ දාලා අවුරුදු ගාණක් පුරන් අපු යෝධයෙක්නේ අවිහද්දියේ තියෙන තරුණයානේ නාකි වෙනකල් හිරගේ දාලා තිබ්බා. නාකි වෙනකල් හිරගේ දාලා ඉඳලා පුරන් අපු මුළු ජීවිත කාලෙම කලේ හිරගේ සක්මන් කරපු එක. බුදියාගෙන හිටියේ නෑ අයිනකට වෙලා. ඊට පස්සේ මෙයාගේ කොන්ද කුදු වෙලා ඔළුව බිම ගෑවෙන මට්ටමට කුදු වුණා. ඒත් සක්මන් කරනවා සිංහල මිනිහා. අද මුන් පෝන් ඔබ රෑ එළි වෙනකල් පෝන් ඔබ ඉඳලා ඩියුටි එකට ගිහිල්ලා නිදි කිරකිරා ඉන්නවා. ඊට පස්සේ සක්මන් කර හිටියා. සක්මන් කර ඉන්නකොට අර දොරටුවේ ළඟ ඉන්න ඒ හිරගේ බලන මිනිස්සයා ඇහුවා. හිරගේ බලන මිනිස්සයා ඇහුවා ඒ දොරටුවේ ඉන්න හේවායා ඒ නිලමේ උඹ මොනවද ඔය පාත් වෙලා හොයන්නේ උඹගේ මොකක් හරි නැති වුණාද කිව්වා. නාකි වෙච්ච පුරන් අප්පෝ ඔළුව උස්සලා කිව්වා මගේ දෙයක් නැති වෙලා මං ඒක හොයන්නේ මේ කිව්වා. මොකද්ද කියලා කිව්වා. මම මේ හොයන්නේ මගේ නැති වුණ සිංහල අභිමානය. මගේ සිංහලකම කිව්වා මේ හොයන්නේ. ඒ නිසා කොල්ලනේ හොයාපල්ලා සිංහලකම. සිංහලකම. එදදාස් 818 සිංහල මිනිසයාට සැනසෙල්ල ඉන්න තිබ්බනම් ක්‍රමයක් මෙහෙමයි තිබ්බේ. ඒ තමයි ඔක්කොම ගෑනු ටික සුද්දන්ට දෙන්න ඕන. එතකොට සැනසෙල්ලේ ඉන්න ගෙවල් වල මිනිසුන්ට හොඳට ඉන්න පුළුවන් නම් එක්ක සුද්දෙක්ගේ ගෙදරකට රින්ගන්න ඕන. සුද්දෝගේ ගෙදරට රින්ගුවා සිංහල ගෑනෝ. දිවස් තියෙන කෙනෙක් අද බැලුවොත් එහෙම එවුන් කොහෙද ඉන්නේ කියලා. ඒ කාලේ තමන්ගේ ජාතිය හැදියාව පිරිසුදුකම තමන්ගේ ගෑනුකම සුද්දන්ට පාවලා දුන්නේ උන්. දැන් නිරි ගිනිදැල් මත දැවෙනවා. කඩුව උස්සලා අහසට දරුව ඇරන් උඩ දාලා කඩුව අල්ලනවා ආගම මාරු කරපන් කියලා.
දරුවා තමන්ගේ ඉදිරියේ කැපි කැපි වෙන් වෙද්දී මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අපේ ජාතියත් එක්ක තියෙන බුද්ධ ආගම කියලා දුක් විඳ විඳ හිටපු මිනිස්සු හිටියා. ඒ මිනිස්සු දැන් සුගතියේ තවුතිසාවේ. 1818 ඕන දැන් කන්න බොන්න නැහැ. ඒ වුණාට ගෙදර තාත්තා කිව්වා දරුවෝ හිටියා 12 දෙනෙක්. අම්මයි තාත්තයි 14යි. කිව්වා අපිට ජාතියක් ජම්මයක් තියෙනවා. අපි සුද්දන්ගේ පස්ස හොදන්න ඕනේ නැහැ. වරෙව් කියලා ගේ මැද ගිනි මැලයක් ගහලා ජාතික අභිමානයේ වෙනුවෙන් 14 දෙනාම ගින්දරට පැනලා මැරිලා තියෙනවා. ලංකාවේ මිනිස්සු අද අපිම වනසන්ට එන ජාතියේ පස්ස පැත්ත හොදන්නයි යට ඇඳුම් හොදන්නයි පිට රටවල වලට සිංහල මිනිස්සු යන්නේ නැද්ද? අපිම වනසන එවුන්ගේ රිදි හොදන්න යන්නේ නැද්ද? පින්වත්නි, අපි නම් මහාන වෙලා අපි පැත්තකට වෙලා අපි බණ පොතක් බලාගෙන ඉන්නවා. අද මේ කොල්ලෝ ටිකක් නිසා මෙහෙම කියන්නේ. අපි පැත්තකට වෙලා ඉන්නවා. ඒ දරුවනේ නුඹලාගේ අනාගත පරම්පරාව. නුඹලාගේ පොඩි උන් පව් මේ මිනිසුන්ගේ ලේ තියෙනවා සිංහල. ඒකයි නුඹලා ඔළුව සොලවන්නේ නැතුව ඉන්නේ. කන් යොමු කරගෙන මේක අහන්නේ ලේ වැඩ කරනවා. ඒතර තමාට තවා කියලා අභිමානයක් ගොඩනගා ගන්න ඕන. සතුටු වෙන්න මේ ලංකාවේ සියලු වෘත්තීන් අතරින් බය තැති ගැනීම දුරු කරන වෘත්තිය තමයි මේ හමුදාව. එක එක ඔක්කොම සාද්ද දාන්නේ උඹලගේ ආරක්ෂාව තියෙන නිසා. හෙටත් මේ ලංකාවට මොකක් හරි විනාශයක් වුණොත් පාරට බහින් දින්නේ උඹලා. අනිත්යෙන් ඔක්කොම හැංගෙනවා දොරවල් වහගෙන. පණ දෙන්නේ නුඹලා. උඹලට ලොකු පිනක් තියෙනවා. රටට, ජාතියට, ආගමට බය තැති ගැනීම දුරු කරන පින. ඒ නිසා මම මේ කැප වුණේ රට, ජාති, ආගම වෙනුවෙන් කියලා හිතන්න. දුටුගැමුණු රජුරුවන්ගේ සේනාව යුද්ධ 28ක් කරද්දී ඒ සෙන්පතිවරු කියපු විස්තර තියෙනවා. එක සෙබලෙක් ඒ යුද්ධ කරද්දී Tamanට අයිති නැති ස්ත්‍රියක් වැරදි විදිහට පාවිච්චි කළා නැහැ. ගෑනු ආසාව නැහැ. වැරදි කාමසේවනය කළා නැහැ. කෙලින්ම ගිය අදාළ කටයුත්ත කරන්න විතරයි. මොකද්ද? රට බේරගන්න එක. ජාතිය බේරගන්න එක. ව්‍යසනී දුරු කරන එක. එතකොට ආයුධේ නුඹලා අතට ගත්තා නම් ඒ අභිමාණයෙන් තේජසෙන් නුඹලාගේ ඒ නිල ඇඳුමේ මොකද්ද තේජසක් තියෙනවා. හරියට මිනිස්සු දන ගහන මේ කසාවතේ යම් තේජසක් තියෙනවද? ඒක ශ්‍රේෂ්ඨයි. ගිහි මිනිසුන්ගේ ඇඳුම් අතර යුද සෙබලාගේ ඇඳුම ශ්‍රේෂ්ඨයි. එතකොට මම මේ රට, ජාති, ආගම රකින්නවා කියන මැනික හිතේ තියාගන්න. ඊට පස්සේ සීලෙ රකින්න. දැන් බොනවා කියන එක ඩියුටි නෙවෙයිනේ. සීලෙ රකින්න. මාස ගණන් පිට ඉන්නකොට හිත නොමග යනකොට මං වෙනුවෙන් බැඳපු ගෑණියෙක් ගෙදර ඉන්නවා කියලා බිරිඳට ගෞරවය දෙන්න. ඒක පිනක්. කලබල වෙනකොට මාස ගණන් ගෙදර යන්න නැහැ. හිත නොමග යනවා. ස්ත්‍රීන් ගැන හිත පහළ වෙනවා. මට දරුවෝ ඉන්නවා කියලා ඒ නරක හිත පාලනය කරන්න ඕන. දරුවන්ට ගෞරවය දෙන්න. මොකද කෙනෙක් විවාහ වුණාට පස්සේ ඒ කෙල්ල ජීවිතේම ඔහු වෙනුවෙන් වෙන් කළා. ඒ කෙල්ලට නරකක් වෙන්න හොඳ නැහැ. නුඹලාගෙන් උපන් දරුවෝ ඉන්නවා. උන් ආකාහයෙන් කඩාපාත්තුන්නේ නැහැ. නුඹලා නිසා ඇතිවෙච්ච දරුවෝ. පව් උන් කොහේ හරි ලෝකෙක ඉඳලා ආපු දරුවෝ. නුඹලා අම්මා තාත්තා වෙන්න පතාගෙන ආපු දරුවෝ. ඒ දරුවන්ට මගේ තාත්තා නරක කෙනෙක්, මගේ අම්මා නරක කෙනෙක් කියන වචනේ දෙන්න එපා.
ඔය ගුණ ටික රැකගෙන රට රැකපල්ලා. පවුලත් රැකෙනවා, රටත් රැකෙනවා. සාමාන්‍ය මිනිස්යාගේ හිතේ ස්වභාවය තමයි කල්පනා කරන්න ගියාට පස්සේ නරක දේවල්ම එනවා, වැරදිච්ච ඒවා. දැන් ඕක කියනකොටත් මොකක් හරි වැරදිච්ච එකක් හිතට එනවා. ඒ හිතට එන වැරද්ද නැති කර හිතට මතක් වෙන එක නැති කරගන්න ක්‍රමයක් කියන්න. ඒ ක්‍රමේ තමයි දරුවනේ. ඔන්න හිතන්නකෝ ඔයාලා ගෙදර අතුක ගහිනකොට හරි පොළොව කොටනකොට වලක් හරනකොට මණිකක් හම්බුණා කියලා. උපමාවක්. ඒ මණික හම්බුණාට පස්සේ අම්මෝ මණික කියලා දැන් මේක හොදාගෙන දැන් තියාගෙන ඉන්නවා. දැන් ඒ කාමරේට යනකොටත් මොකද්ද මතක් වෙන්නේ? මණික. ගෙන් එළියට යනකොටත් මණික. කොහේ හිටියත් මණික ගැනමයි මතක් වෙන්නේ. හැබැයි ගෙදර මිරිස් ගල තියෙනවා ඒක මතක නැහැ. මල් පාත්තියේ ගල් තියෙනවා මතක නැහැ. ගාඩන් එකේ ගල් තියෙනවා මතක නැහැ. වත්තේ ගල් තියෙනවා මතක නැහැ. බොරළු තියෙනවා වැලිකොඩේ ගල් තියෙනවා මතක නැහැ. මණිකම මතක් වෙනවා නිතර. ඇයි ඒ? මණික වටිනවා කියන සංඥාව නිසා. පින්වත් දරුවනේ නුඹලා හිතන්න ඕන රට රකින්න එක වටිනවා කියලා. ජාතිය රකින්න එක වටිනවා කියලා. මිනිස්සුන්ගේ බය තැති ගැනීම දුරු කරන එක වටිනවා කියලා. ආන්නේ වටිනා කියන එක ආවට පස්සේ නිදාගන්ට යන්න කලිනුත් හිතන්න මන් රට ජාතිය රකින්න කෙනෙක්. උදේ අවදි වෙනකොට හිතන්න මන් රට ජාතිය රකින්න කෙනෙක්. ඊළඟ එක තමයි විශේෂම දේ තමයි තුනුරුවන් සරණ යන්න. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියලා. දැන් යුද්ධ කරපු යුද සෙබළු අපිට මොන ගහිලා තියෙනවා. එයාලා උදේ පාන්දරම නැගිට්ටොත් එහෙම නිදාගෙන ඉඳලා සිහි කරනවා කියන තුනුරුවන් සරණින් නිස්කාරණේ මගේ මිනිසෙක් මැරෙන්න එපා. ඊළඟට තමයි දැන් වැඩිපුර ඒක නෑ. ඔය යුද්ධ කාලේ හිටපු අයට තේරෙනවා මර බයේ gederin අම්මලා දරුවෝ දකින්න කොටත් අඬනවා. ගෙදර ගියාට පස්සේ නිවාඩුවට වැඩිපුරම අඬන්නේ ගෙදරින් එනකොට. බෝධි පූජා තියලා බාරහාර කළා එවන්නේ. දැනුත් එහෙම ඉන්නවා අම්මලා හරියට පින් දීලා අපේ ආමීකේ ඉන්න පුතාට සෙට් වේවා කියලා මේ දාන අපිට දන් දෙන පොත්වල ලියනවා. එහෙම පින් දීදී දෙවියන්ට බාර කරලා ඇවිල්ලා මෙහි තමන්ගේ රාජකාරියට අමතරව නරක දේවල් කරන්න එපා. දෙවිවරු අහක බලයි. මට හම්බ වුණා මේ බූමාටු දෙවියෙක් මුණ ගැහුණා. මේ බූමාටු දෙවියා කලින් LTT යුද්ධෙට ගිය කොල්ලෙක්. ඊට පස්සේ අපි ඇහුවා මේ කොහොමද මෙහෙම ඉපදුනේ කියලා. මොකද සමාජයේ තියෙන කතාව යුද්ධෙට යන්නේ උන් අපාය යනවා කියලානේ. ඊට පස්සේ අපි ඇහුවා කොහොමද මෙහෙම වුනේ කියලා. ඊට පස්සේ එයා විස්තරය කිව්වා. කොහොමද කිව්වේ? එයා මේ කෙනා අපිට සම්බන්ධ වුණේ එයාගේ ඥාති කෙනෙක්ගේ ශරීරය හරහා. ඒ ඥාතියා තමන්ගේ ඥාතියා බෙල්ල වැලීලා ගන්න යද්දී පුටුවක නැගලා ලණුවක් දාගෙන බෙල්ල වැල්ලා ගන්න යද්දී අර බූමාඩු දෙවියන් ඇවිල්ලා මෙයා පුටුවට නගිනකොටම පුටුවට ගැහුවා. වැල අල්ලන්න දුන්නේ නැහැ. මේ විදිහට එක දිගට මෙයාව බේරගත්තා. බේරගෙන අවසානයේ ඇඟින් ඇවිල්ලා කිව්වා යකෝ ජීවත්වයන් මනුස්ස ලෝකේ කියලා. මනුස්සකම වටිනවා කියලා. තෝ නැහෙන්න එපා මෙච්චර කාලයක් බේරුවා මම හිටපු නිසා කියලා. ඊට පස්සේ තමයි බූමාටු දෙවියගේ විස්තරය ඇහුවේ. එයාගේ ස්වභාවය තමයි එයා යුද්ධෙට යනකොට අම්මා මෙයාට බාරහාර වෙන්න පන්සලේ බෝධි පූජාවක් තියලා. පහම් 500ක් පත්තු කළා. පුතාට සෙත් පිණිස. අර කොල්ලා ඔක්කොම පූජාවල් ටිකට ගිහිල්ලා කොල්ලාගේ හිතට ගොඩාක්ම ගිහිල්ලා තියෙන්නේ පහම් පූජා කරපු එක. ඊට පස්සේ මෙයා දැන් යුද්ධෙට ගිහිල්ලා අම්මා මට සෙත් පැතුවා කියලා. යුද්ධෙට යනකොට වෙඩි උණ්ඩේ වැදිලා ඔළුවට. මෙයා වේදනාවෙන් කෑග ගහ ඉන්නකොට පිරිස ඔක්කොම දැන් ඉවරයි. ඒ සේනාවම අහුවෙලා. ඒ කණ්ඩායම අහුවෙලා වෙඩි වැදිලා.
ඊට පස්සේ එල්ටීටී පිරිස ඇවිල්ලා මෙන්න මේක දඟලනවා කියලා මූණ ළඟටම ඇවිල්ලා ඇස් දෙකට පෙනිපෙනීම ඔලුවට වෙඩි තියලා අර වෙඩිල්ල පත් වෙනකොට ගින්දර එනවනේ ඒ ගින්දර දකිනකොටම පහන මතක් වෙලා වෙඩිල්ල දකිනකොටම පහන මතක් වුණා පහන් පූජාව මතක් වුණා එහෙම පණ ගියා බූමාට දෙවියන් අතර ඉපදුනා යුද්ධ කරපෙක හිතට ආවේ නැහැ. ඔයාලගේ ගෙවල් වල අම්මලා ආච්චිලා කියනවා ඇති ආච්චි කොහෙද යන්නේ කියලා අහනකොට මැරුණාට පස්සේ කොහේ යයිද දන්නේ නැහැ. ඇයි ආච්චි සිල් ගන්නව නෑ බම් මැරෙන වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ කියනවනේ. ඔහොම කියන එකෙක්වත් ඔය එකෙක්ගෙන් අහන්න එහෙනම් ආච්චි මැරෙනකොට මොනවද හිතන්නේ කියලා අහන්න දන්නේ නැහැ. මේ හිතේ වේගය කොච්චරද කියනවා නම් අක්කර 150ක වී තිබ්බොත් ඒ වී ටික ගණන් කරන්න පුළුවන් අක්කර 150ක කුඹුරු වල වී ගණන් කරන්න පුළුවන් වී ඇට ගාන තප්පරයට ඇතිවන සිත් ගාන ගණන් කරන්න බෑ. කඩුවක් අරන් කෙනෙක්ගේ බෙල්ල කපලා දැම්මොත් හිස එක පැත්තකට කඳ එක පැත්තකට ගියා කියන්නකො මරණයේදී ඔහු මැරෙන්නේ ගොඩාක් දේවල් කල්පනා වෙලා. එකපාර මැරෙන්නේ නැහැ. මැරෙනකොට ගොඩාක් දේවල් කල්පනා වෙලා මැරෙන්නේ. එකපාර මැරෙන්නේ නැහැ. එහෙනම් මැරෙනකොට කල්පනා කරලා මම මැරෙනකොට මේවා කල්පනා කරනවා කියලා පුහුණුවක් තියෙන්න ඕන. උදාහරණයක්. මේ දරුවන්ට යුද පුහුණුව තියෙනවා නම්, අවි පුහුණුව තියෙනවා නම්, ඒ යුද පුහුණුව, අවි පුහුණුව නිකන් ඉන්නකොට නැහැ. සතුරා ඉදිරියට ආපු ගමන් පුහුණු වෙච්ච දේනවද නැද්ද? ඒ වගේ තමයි මරණයට සූදානම් වෙලා ඉන්න කෙනාට මරණය එද්දී පුහුණු වෙනවා. දැන් මිනිස්සු පුහුණු වෙලා නැහැ. සතුරා නසන්නේ වේපන් එකකින් කියලා වේපන් එක කලින් සූදානම් කරගෙන ඉන්න කෙනා සතුරා දකිද්දී වේපන් එක අතර ගන්නවා. හැබැයි වේපන් එක ගැන සංඥාවක් නැතුව පුහුණුවකුත් නැතුව මොකක්වත් නැතුව සතුරා එද්දී අහුවෙච්ච එකෙන් ගහනවා. මරණයට පුහුණු නොවුන කෙනා මැරෙන වෙලාවේ අහුවෙච්ච එක මතක් කරනවා. එක්කෝ මතක් වෙන්නේ නරක 99ක් නරක දේවල්. කනා සොට් එකක් තමයි පින්කමක් මතක් වුණොත්. ඔබගේ ජීවිතෙත් බලන්න විනාඩි 5ක් මන් දීලා S2 පියාගෙන ඔයාලා කරපු දේවල් මතක් කරන්න කියනකොට දෙයියනේ එනවා. එන්නෙම වැරදිච්ච ඒවා. ඒකටයි මං කලින් කිව්වේ මැණික් ගැන හිතන්න පුරුදු වෙන්න. මැණික් කියන්නේ වටිනා දේවල් ටික. රාගේ ඇති වෙන එක හිතට සාමාන්‍ය දෙයක්ද අසාමාන්‍ය දෙයක්ද? සාමාන්‍ය දෙයක්. සංසාරේ පුරුදු කරගෙන ආවේ රාගෙත් එක්ක. සංසාරේ පුරුදු කරගෙන ආවේ තරහ යන එකත් එක්ක. සංසාරේ පුරුදු කරගෙන ආවේ මෝහයත් එක්ක. බුදුරජාණන් වහන්සේ සරණ ගිය එක විශේෂයි. ධර්මයේ සරණ ගිය එක විශේෂයි. සංඝයා සරණ ගිය එක විශේෂයි. දන් දුන්නේවා විශේෂයි. අසරණ මිනිසුන්ට උදව් කරපු එක විශේෂයි. අසරණ කොල්ලන්ට උදව් කරපු එක විශේෂයි. ඊළඟට බිරිඳට දරුවන්ට ගෞරවය දුන්න එක විශේෂයි. මුළු ජීවිත කාලෙම බිරිඳ දරුවන් වෙනුවෙන් කැප වෙලා චරිතේ නහගන්න නැති නිලධාරීන් ඉන්නවා. තමන්ගේ ස්වාමියා මාස ගාණක් ගෙදර ආවේ නැතත් චරිතේ නහගත්තේ නැති ස්ත්‍රීහු සිටිනවා මේ පෘථුවියේ. ගුණවත් ස්ත්‍රීන්ගෙන් මේ ලෝකේ හිස් වෙලා නැහැ. තමන්ගේ හිත නොමග ගියත් මම බැඳලා ඉන්නවා මට මිනිසෙක් ඉන්නවා කියලා තමන්ගේ හිත නොමගට යනකොට තමන්ගේ ස්වාමියාගේ රූපේ මැවිලා පේන ස්ත්‍රීන් ඉන්නවා. ඒ නිසා මරණ මොහොතේ සිහි කරනවා මම මගේ ස්වාමියා ඉක්මවා ගියේ නැහැ කියලා. මම මගේ බිරිඳ ඉක්මවා ගියේ නැහැ කියලා. ඒ කරපු පින් කුසල් මිනිසුන්ට උදව් කරපේවා බය තැති ගැනීම දුරු කරපේවා තුනුරුවන් සිහි කරපේවා සිල් ගත්තේවා ඒව සිහි කරන්ට පුංචි වෙලාවක සිහි කරන්න පුහුණු වෙලා ඉන්න මරණ වෙලාවේ කරපු බීපු එකක් හරි ඔය මොකක් හරි නරක දෙයක් හිතට නැගුණොත් එහෙම ඔහු පසුතැවි තැවි මැරිලා දුගතියට යනවා.
මේ ලෝකේ ගොඩාක්ම අමාරු හොඳ දේවල් කරනවටත් වැඩිය කරපු හොඳ දේවල් සිහි කර කර ඉන්න එක. ඒ නිසා පින්වත් දරුවනේ පින්වත්නි කරපු හොඳ දේවල් සිහි කරන්න. රට ජාති ආගම වෙනුවෙන් ආරක්ෂාවට ඉදිරිපත් වීම පවක් නෙවෙයි. ආරක්ෂාව ඕන. ආරක්ෂාව දන් දුන්නට පස්සේ සසරේ කවදාවත් හදිහෝනියමක් ඇඟට වදින්නේ නැහැ. ඇයි අන් අයගේ බය තැති ගැනීම දුරු කරලා. සසරේ බය වෙන්නේ නැහැ, තැති ගන්න නැහැ. එඩිතරකමම හිතට එනවා. හේතුව සංසාරේ එඩිතරව ඉඳලා. ඒ නිසා යුද්ධයක් ආවට පස්සේ මුහුණ දෙන විදිහයි යුද්ධයට කලින් මුහුණ දෙන විදිහයි දෙවිදිහක්. යුද්ධයක් ආවට පස්සේ ඔබට පැවරිලා තියෙන රාජකාරිය ඒක ඔබට අදාළ දෙයක්. දැන් යුද්ධයක් නැත්තම් හිතත් එක්ක යුද්ධ කර කර ඉන්න ඕන. ඒ තමයි හිත නොමග යන්න දෙන්නේ නැතුව. නරක දේවල් වලට හිත පොළඹවා ගන්නේ නැතුව කුසලයටම ගන්න. සරණටම ගන්න. අහිංසක ගොල්ලෝ ඉන්නවා. දැන් අපි අතර අපේ ස්වාමීන් වහන්සේලා අතර ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ ඉඳලා මහාන වෙච්ච අය. ඒ කියන්නේ මේ වාගේ කොල්ලෝ අතරම ඉන්නවා සිවුරක් දාගන්න පින් තියන අය ඉන්නවා. ඊළඟට දැන් මේ අපිට ආරාධනා කරපු මහත්තයා එතන මම නම ගම මතක නැහැ. ඒ මහත්තයා ඒ පවුලේ අය ඒකට උපදෙස් දුන්න අය ඒ කට්ටිය බණ අහන අය. ඒතර මල් අත්තකාර මල් අතරින් හොයාගෙන ගිහිල්ලා වෙනම විශේෂ මලක් හොයාගෙන එනවා වගේ ලංකාවේ බණ කියන හාමුදුරුව අතරින් හොයාගෙන ගිහිල්ලා අනේ ඔබ වහන්සේලා වඩින්න කියලා මේ සංඝයා වඩම්මගෙන ආවනේ. එහෙම මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා ගුණවත්කම ඇති කරගන්නව කවුරුත් මැරෙනවා. මැරෙන වෙලාවේ තමන් කරපු කියපු දේවල් එනවා. හොඳ නරක. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් රැකෙන මනුස්සයා බේරගන්න එක වටිනවා. ගුණවත් වෙලා ඉඳ අවසානට පිට තියෙන ඉච්චරයි. ඊළඟට තමයි සිංහල ජාතිය වඳ කරන්න අර වඳ පෙති සහ වඳ කේස් එක ආවනේ. දැන් ඒවට මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ කොහොමද මුහුණ දෙන්නේ? අද කාලේ කසාද බඳිනකොට ලොකු ප්‍රශ්නයක් එනවා. වෙඩින් එකේ ණය ගෙව ගන්න එක නෙවෙයි. අපිට දරුවෝ ඉඳීද නැද්ද කියලා. මේ රෙදි හොදලා රෙදි ටික අයන් කරනකොට මේ යට ඇඳුම් වලට කුඩු දදා අයන් කරනවා කියනවනේ. මේ වෙනකොට ওই විසට කී දෙනෙක් අහුවෙලාද දන්නේ නැහැ. කොල්ලොත් එහෙමයි කෙල්ලොත් එහෙමයි. ඒතර මේ ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්නේ? පින්වත්නි ළඟදීන් අම්මා කෙනෙක් ඒ අම්මට දරුවෝ නැතුන් අවුරුදු මම හිතේ 10ක් 15ක්. අනිත් එක තමයි ගර්භාෂය ඇලිලා. දරුවෝ බිහි කරන්න බෑ. හැබැයි අම්මට ආසයි දරුවෙක්. ඒ අම්මා මොකද කළේ? අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි විස නසන තේජසක් තියෙන උත්තරමයා. දැන් විසක් අපි දන්නේ නැතුව වතුරකට හරි කොහෙට හරි විසක් දාලා තිබ්බොත් ඒක බොන වෙලාවේ එයාට අඟුලිමාල මහරහතන් වහන්සේ මතක් වුණොත් එimhe අර වතුරේ විස නැති වෙනවා. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තියෙන විශේෂ තේජසක් ඒක. අද උනත් දීපු ඉනාවක් හරි බඩට කැවිච්ච විසක් හරි ඒ පිරිසිදු පැන් එකක් අරන් සැබෑ ශ්‍රද්ධාවෙන් වන්දනමාන කරලා අඟුලිමාල පිරිතෙන් හොඳට පිරික් කරලා වතුර ටික බීපු ගමන් විස නැති වෙනවා. අපේ මිනිසුන්ට තුනුරුවන් ගැන ශ්‍රද්ධාව නැති නිසා තමයි හන්දියක් ගානේ දේවාල බිහි වුනේ. තමන්ගේ ප්‍රශ්නේ තමන්ට විසඳගන්න ක්‍රමේ දන්නේ නැහැ. ආරාම මොකද කළේ? හැමදාම අඟුලිමාල මහරහතන් වහන්සේට පැන් වීදුරුව පූජා කරලා පිරිත් කියලා උදේට හිස්බරට මේ පැන් වීදුරුව වෙන එකට අරගෙන බොනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස සත්‍යයයි කුසදරු අම්මලාටත් දරුවන් බිහි වෙන අම්මලාටත් සෙත් සලසන මුනිවරයා බව සත්‍යයයි පිරිතේ බලය සත්‍යයයි මමත් උපන්දා ඉඳලා සත්තු මරලා නැහැ. ඒ අම්මත් කවදාවත් මතක හැටියට සතෙක් මරලා නැල්ලු. ඒ සත්‍යානුභවයෙන් මට සෙත් වේවා කියලා පැන් බීලා දරුවනේ මාස 3යි කුසට දරුවෙක් ආවා. මේ අවුරුදු 10කට වැඩි දරුවෝ නැතුව ඉඳලා. දරුවා බිහි වෙන වෙලාවේ දොස්තරලට පුදුමේ
තවමත් ගර්භාෂය ඇලිලා. දෙවෙනි දරුවත් හම්බ වුණා. එතකොට වැස්ස නැති කාලේ සත්‍යක්‍රියා කරනවා අපේ රටේ රජවරු සත්‍යක්‍රියා කරලා තිනවා වැස්ස වහින්න කියලා. වහිනවා. වැස්ස වහින්න සිද්ධාන්තයක් තියෙනවනේ ජල වාෂ්ප ආකාශයට ගිහිල්ලා ඒවා ඝනීභවණය වෙලා වලාකුළු වර්ෂා වලාකුළු ඇති වෙලා වහින එක ඒකනේ තියරිය. නමුත් සත්‍යක්‍රියාවෙන් වහිනකොට වලාකුළු නැති ආසෙන් වහිනවා. එතකොට මේ වැස්සේ ඉන්නේ වලාකුළු කියන හේතුව නිසා නෙවෙයි සත්‍යක්‍රියාවනේ කියන හේතුව මුල් කරගෙන. සත්‍යක්‍රියාව කියන එක පුරුදු වුණොත් කුසට දරුවා එන්නේ මූලික સિદ્ધාන්ත මුල් කරගෙන නෙවෙයි සත්‍යක්‍රියාව නිසා. සත්‍යක්‍රියාව නිසා. මේ රැකියාව කරද්දී උනා Taman නොමග ගිහිල්ලා නැත්තම් බිරිඳට ගෞරවය දීලා නම් නිවාඩු හම්බෙන සතියේට හරි දවස් ගානට හරි රුවන්වැලි සෑයට ගිහිල්ලා හොඳට අටසිල් සමාදන් වෙලා දෙන්න වෙනම නිදාගෙන පිරිසුදුව කිරිහාර දවස් 7ෙම පූජා කළා සත්‍යක්‍රියා කරනවා මම මේ දවස් ටිකේ සිල් රැක්ක බව සත්‍යයි ඊළඟට මම මගේ රැකියාව කරද්දී මගේ බිරිඳට මගේ ගෞරවය දෙනවා මං ජීවිතේ නොමග යන්නේ නැති බව සත්‍යයි බොන්නේ නැත්තම් මං බොන්නේ නැති බව සත්‍යයි මම රට ජාතිය ගැන මට හැඟීමක් තියෙනවා සත්‍යයි මට මිනිස්සු මරන්න උවමනාවක් නැහැ මට රට ජාතිය ආගම රැක ගන්න උවමනාව තියෙන සත්‍යයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාවයේ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් අපිට පින්වන්ත දරු සම්පතක් බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරනකොට හරියට කළා නම් දරු සම්පත බිහි වෙනවා. ඒක වෙන්නේ අම්මා සරුවිද තාත්තා සරුවිද ඔය කිහිල් මල් මත නෙවෙයි. සත්‍යක්‍රියාව නිසා. ඒ නිසා තමයි මම විශ්වවිද්‍යාල සහ තරුණ ළමයිගේ වැඩසටහන් වලදී කොල්ලෝ කෙල්ලන්ට අවධාරණය කළා කිව්වා. නුඹලා යාළු වෙලා ඉන්න කාලේ කෙල්ල තමන්ගේ කෙල්ලට වරදක් වෙන්න දෙන්න එපා. ඒකගේ පිරිසිදුකම රැකපල්ලා. කොල්ල වරදට පොළඹව ගන්න එපා. චපල වෙන්න එපා. එක මැසේජ් එක 10 දෙනෙකුට යවන්න එපා. ගෑනු සෙල්ලම් බඩු කරගන්න එපා. මොකද උඹලට අනාගතේ ප්‍රශ්නයක් එනවා දරුවන් සම්බන්ධව. එදාට උඹලට ගිහිල්ලා ඇස් අරගෙන සාදුකාර දීලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් විදිහට හිතපල්ලා. සිංහල ජාතිය වඳ වෙන්න දෙන්න එපා. නිරේ ඉඳලා ගිනි දැල් මත දැවි දැවි ඉඳලා මනුස්ස ලෝකෙට දරුවෙක් කෙනෙකුට ඒ දරුවාට බඩක් තියාපල්ලා. කුසක් තියාපල්ලා පිරිසුදුව. කුසට එන දරුවෙක් කවදාවත් නැති කරන්න එපා. සමාජයට නිරේ ඉඳලා තිරිසන් ලෝකේ ඉඳලා പ്രേත ලෝකේ ඉඳලා කල්ප ගානකට පස්සේ ඒ පව ගෙවලා කුසට එන්නේ. අනේ ආපු කෙනා මනුස්ස ලෝකේ ඇස් අරින්න දෙන්න කලින් ඒ මිනිස්සයා යවුවොත් එහෙම පව් ගොඩාක් පව් සත්‍යක්‍රියා කරන්න පුළුවන් විදිහට ඉන්න ඕන. අපි කියමු එහෙම සත්‍යක්‍රියා කර කර ඉන්නවා දරුවන් නැහැ. ඒකට රහතන් වහන්සේ නමක් විස්තරයක් කියලා තියෙනවා. නාගසේන මහ රහතන් වහන්සේ කියනවා එක අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා කියනවා ධනවත් කියනවා. හරියට කුසල් කරනවා පින් කරනවා සිල් රකින්නවා තිසරණේ සමාදන් වෙනවා. මෙහෙම ඉන්නකොට මෙයාලට දරුවෝ නැහැ. බලවත් දෙවිවරු අනුකම්පා කරනවා කියනවා මේ පිරිසට කාලයක් ගිහිල්ලා මේ අවුරුදු දැන් 10කටත් වැඩි ගිහිල්ලා අනුකම්පා කළා චුත වෙන්න ආසන්න දෙවි කෙනෙකුට කියනවා දිවි රාජය අන්න අර අම්මගේ කුසේ පිළිසිඳ ගන්න මේ මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි කියලා. ඒතකොට මේ දෙවිවරුන්ගේ ආරාධනාව මත අර අම්මගේ බඩට එනවා. ඒක වෙන්නේ යාළගේ සරු බවද කුස කොහොමද එහෙම නිසා නෙවෙයි. දෙවිවරුන්ගේ ආරාධනාව මත කුසට එනවා. කාලයක් ගිහිල්ලා. ඊළඟට තමයි සමහර දෙවිවරු උපදින්න කැමති අම්මා අහවල් අම්මගේ කුසේ. එතකොට ඒ කුසේ උපදින්න කැමති දෙවියට කැමති අම්මා කෙනෙක් තෝරගන්න පුළුවන්. පින වැඩි දෙවියගේ. ඒකට උපමාවක් කියනවා. ධනෙන් ආඩ්‍ය කෙනෙකුට කැමති ගෙයක් ගන්න පුළුවන්. කැමති ඉඩමක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා බලවත් දිව්‍ය රාජ්‍යයකට කැමති අම්මා කෙනෙක්ගේ කුසට එන්න පුළුවන්.
ඒ දිව්‍ය රාජ්‍ය අම්මා ළඟට එනකොට ඒ කුසය පිළිසිඳ ගන්න අම්මයි තාත්තයි අතාල්ලාගෙන සෙනෙහසින් ඉඳීම ඇති කියනවා කායික එක් නොවුනත්. එපමණකින් කුසට එනවා කියනවා. මිලින්ද ප්‍රශ්න කියන කොටසේ තියෙන්නේ ඕක. ඒ වාගේ දෙවියෙක් ඇවිල්ලා මේ අම්මා මට හොඳයි මේ තාත්තා මට හොඳයි කියලා දෙවි කෙනෙකුටවත් හිතෙන අම්මා කෙනෙක් වෙන්න. දෙවි කෙනෙකුටවත් හිතෙන තාත්තා කෙනෙක් වෙන්න. ජීවිතේ නොමග යවා ගන්න එපා. අපිට ටික කාලයයි තියෙන්නේ. දරුවනේ සිංහල රජ අපේ මොකක් හරි අවාසනාවක් කඩා පාත් වුණොත් එහෙම අපිට ඒ හැටි කාලය කියන්න අමාරුයි. දැන් යන විදිහට යන්න අමාරුයි. ඉතිහාසයේ මං කියලා දුන්නේ මෙතුව කාලයක් සිංහල ඉතිහාසය කියවලා තමයි වැටෙන්න ගිය මිනිහා නැගිටලා තියෙන්නේ. හිඟා කන වලව්වේ මිනිහා කියන්නේ නැද්ද අපේ අය සිටු පවුල් වල අය කියලා ලොක්කෝ වෙලා ඉන්නේ නැද්ද? හැබැයි ඔහු හිඟා කනවා. නමුත් ඔහුත් પરම්පරාවක් කියනවා. අපිත් හිඟන්නු වගේ වැටිලා ඉන්න පුළුවන්. ඒත් අපිට પરම්පරාවක් තියෙනවා. ඒ પરම්පරාව තියෙන්නේ මහවංශේ. ඒකට ගරහන්න එපා. සුද්දා ඒක දැනගෙනම තමයි සිංහල මිනිසයාගේ අභිමානය ඇති වෙන. දැන් මමත් කිව්වේ ඉතිහාස කතානේ. කියනකොට එන්නේ මේ අපේ කම. ඒ නිසා තමයි සුද්දා මේ මහවංශ ගැන සැක ඇති කළා. මහවංශයේ සිංහල මිනිසයාට සංවේදී වෙන එක නැති කළා. ඒක තමයි කළු සුද්දෝ බිහි කළා කියන්නේ. ඒ නිසා අද මිනිස්සු මහවංශෙත් එක්ක තර්ක විතර්ක කරනවා. අපේම වංශයට අපේම පයින් ගහනවා. හරියට උපන්න දරුවා මම මේ තාත්තගේද වෙන තාත්තගේද කියලා සැක කරනවා වගේ. වංශේ සැක කරන එක. ඒ නිසා පින්වත් දරුවනේ බාධා ගොඩක් මැද යන්න තියෙන්නේ. මොකටත් හොඳයි තමන් ගුණවත්කම් පුරුදු වෙලා ඉන්න එක. සරණ සීකරන උදේ නැගිටලා තුනුරුවන් සීකරන්න. නින්දට යනකොට තුනුරුවන් සීකරන්න. ඔය ෆෝන් ඔබ මල සමයන් බලබලා ඉන්න තුන් එක්කෝ බණක් අහන්න එක. බණක් හිත සැනසෙන බණක් තනි නොතනියට සිත සංසිඳෙන බණක් ඒකක්වත් අහන්න. එහෙමත් බැරි නම් ඉතිහාසයක් කතා කරන්න. ඉතින් ඒ නිසා සිංහල අභිමාණයෙන් යුතු තිසරණේ පිහිටි අඩුපාඩු හදාගෙන කුසලයට පැමිණෙන සොඳුරු තරුණ පිරිසක් රට රකින්න පිරිසක් මේ දරුවන් අතරින්ම බිහි වෙලා මේ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් රට දැය රාගම රකින්න පිම්බලෙන් රටේ බය තැති ගැනීම දුරු කරන පිම්බලෙන් මේ දරුවන්ට සෙත් වේවා කියලා සෙත් පතනවා.